දැන් ගිය සතියේ සාකච්ඡා කළා වෙළඳපොළ සමතුලිතතාව ගැන. ඊට පස්සේ අපි සමාන විශ්ලේෂණය අතහැරලා විෂය ආකෘති ගැන සාකච්ඡා කළා. ඉගෙන ගත්ත ක්ෂය ක්‍රම දෙකක් රේඛීය ක්ෂය ක්‍රමය සහ ඊළඟ ශේෂ ක්ෂය ක්‍රමය. අපි දැන් ඒ යටතේ ගැටලුවක් හදලා අද පාඩම පටන් ගමු. බලන්න මෙන්න මේක උත්සාහ කරන්න. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්. කෙටි ප්‍රශ්න කොටසේ තිබුණු ප්‍රශ්නයක්. උත්සාහ කරලා උත්තරේ chat එකේ දාන්න. පස්සේ ජොයින් වෙච්ච අයට මම මේ දැන් ස්ලයිඩ් එකේ දාලා තියෙන ප්‍රශ්න උත්සාහ කරලා පිළිතුරු chat එකේ දාන්න. අපි ගිය සතියේ අන්තිමට ඉගෙන ගත්ත රේඛීය ශ්‍රේණි ක්‍රමය යටතේ ප්‍රශ්නයක්. හරි. එක උත්තරයක් දාලා තියෙනවා 60000යි කියලා. හරි අපි බලමු. ආරම්භයේදී රුපියල් 75000ක් වූ මිල වූ යන්ත්‍රයක් වසරක වටිනාකමින් 5% බැගින් ක්ෂය වේ. ක්ෂය වීම රේඛීය ශ්‍රේණි ක්‍රමය යටතේ සිදුවේ උපකල්පනය කර වසර 5කට පසු යන්ත්‍රයේ වටිනාකම ගණනය කරන්න. හරි. දැන් රේඛීය ශ්‍රේණි ක්‍රමය නම් මොකද්ද වැදගත්ම දේ බලන්න මේ රේඛීය ශ්‍රේණි ක්‍රමය කියන අපි ඉගෙන ගත්ත දේවල්. රේඛීය ශ්‍රේණි ක්‍රමය යටතේ ශේකලයක් යාගේ ප්‍රයෝජනවත් ජීවිත කාලය ඔස්සේ සමානවල බෙදා හැරෙනවා. ඒතකොට ඒක තමයි මූලිකම දේ. දැන් මේ ඊට පස්සේ ෂය වේදමට අපි සමීකරණයකුත් ඉගෙන ගත්තා මෙතන මේ. හැබැයි දැන් මේ සමීකරණ දාන්න බෑ මෙතන. මොකද මේ සමීකරණ දාන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේගොල්ලෝ කියනවා වටිනාකම 5% බැගින්ලු හැම අවුරුද්දෙම ෂය කරන්න. ඒ කියන්නේ දැන් අර ෂය කරන ප්‍රමාණය අපි සමීකරණයෙන් හොයා ගන්න ඕනේ. අපිට සුම්බුන්නගේ දීලා තිබ්බනම් 75000න් සුම්බුන්නගේ අඩු කරලා 5න් බෙදලා හැබැයි එහෙම කරන්න ඕනේ නැහැ. මේගොල්ලෝ අර සමානව ක්ෂය කරන ප්‍රමාණය දීලා තියෙනවා. ඒ ක්ෂය කරන ප්‍රමාණය කොච්චරද? වටිනාකමින් 5%. දැන් වටිනාකම කොච්චරද? 75000යි. ඕකෙන් 5%. දැන් 75000න් 5% කියලා කියන්නේ කොච්චරද? 3750යි. දැන් 3750 ගානේ තමයි එන හැම වසරෙම ක්ෂය කරන්නේ. හරි දැන් ඊළඟ අවුරුද්ද එක ආයි හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද රේඛීය ක්ෂය ක්‍රමයට සමාන ක්ෂය ප්‍රමාණයක් තමයි හැම අවුරුද්දෙම අඩු කරන්නේ. එන අවුරුදු 5කදී එකතු වෙන මුළු ක්ෂය ප්‍රමාණය කොච්චරද? ඒක හොයන්න 3750 5න් වැඩි කරන්න ඕනේ. එතකොට එන උත්තරයක් 18750යි කියලා. එහෙනම් අවුරුදු 5කට පස්සේ යන්ත්‍රයේ වටිනාකම කොච්චරද? 75000න් අඩු කරන්න ඕනේ 18750. එතකොට උත්තරයක් එනවා 56250යි කියලා. ඕක තමයි උත්තරේ. හොඳයි. උත්තර දාලා තියෙනවා කට්ටිය. හරි.
දැන් මට හදන්න ඔය ගානම හදන්න දැන් ඔය ගානේ කියලා නැහැ එහෙම හදන්න කියලා ඔය ගානම මට හදලා දෙන්න මේ හීනවන ශේෂ ක්‍රමය යටතේ මම කියනවා ශේෂ ශීඝ්‍රතාව 5යි කියලා හීනවන ශේෂ ක්‍රමය යටතේ මට ඔය ගාන හදලා දෙන්න මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් වෙනදා වගේම chat එකේ හරි unmute කරලා කතා කරලා හරි අහන්න මේ ගානම හීනවන ශේෂ ක්‍රමය යටතේ වෙලාව යනින්ද මම හදන්නම් දැන් 75000 එන පටන් ගන්න ඕනේ එහෙනම් දැන් හීනවන ශේෂ ක්‍රමයේ සමීකරණය මොකක්ද හීනවන ශේෂ ක්‍රමයේ සමීකරණය උනේ අර පොත්තගෙන් අඩු කරන්න උන සුම්බුන් වගේක් තියෙනවා නම් ඒක ඕක වැඩි කරන්න ඕනේ ෂය ශීඝ්‍රතාවයෙන් නේ දැන් මෙතන සුම්බුන් වගේක් කියලා එකක් දීලා නැහැනේ සුම්බුන් වගේක් දීලා නැතිකොට අපි හැමතිස්සෙම ආරම්භක වටිනාකමෙන් කියන්නේ මේ සුම්බුන් වගේක් අඩු කරන්න දෙයක් නැහැ හැම අවුරුද්දෙම පටන් ගන්නකොට පොත්තගේ 5 ගන්න අඩු කරගෙන ගියා නම් හරි. එහෙනම් පළවෙනි වසර පටන් ගන්නකොට පොත්තගේ 75000න් පටන් ගන්න. 5%යි. ෂේ කොච්චරද 3750. ඊට පස්සේ අපි යනවා දෙවන වසරට. දැන් දෙවන වසරේදී මොන පොත්තගේ වල පටන් ගන්නවා ඊළඟ ශේෂ ක්‍රමේන. එහෙනම් 75000න් අපි අඩු කරනවා කොච්චරද 3750. එතකොට එනවා 1250යි කියලා පොත්තගේ. මේ තමයි ආරම්භක පොත්තගේ. හරිද? මේ තමයි ආරම්භක පොත්තගේ දෙවෙනි වසරේ. ඒතර දෙවෙනි වසරේ සදා ෂය හොයන්නේ 1250න් 5%ක් හොයන්න ඕන. කීයක් එනවද? තුන්දාස් 562යි 750යි. ඔය විදිහට ඔමම හොයාගෙන යන්න තියෙන අවුරුද්දෙන් අවුරුද්ද. ඒතර ඊළඟ අවුරුද්දට පොත්තගේ එනම් කීයද? අර 71250යි. දැන් අඩු කරන්න ඕන 3562යි 50. එයාගේ තමයි ඊළඟ අවුරුද්දේ ආරම්භක පොත්තගේ. ඒකේ 105ක් තමයි තුන්වෙනි වසරේ සඳහා ෂෙයා වෙන්නේ. ඔය විදිහට තමයි හීනවන ශේෂ ක්‍රමය යටතේ ෂෙයා හොයන්නේ. හරිද? හරි. මේක අන්තිම උත්තරේ මම කියනවා ඔයගොල්ලෝ ගෙදරදී හදලා ගන්න. අනසට දස් 33 හරිද අන්තිම උත්තරේ මෙන්න මේ උත්තරේ ගන්නවා 33 හරි දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා ඒ ගැටලුව හදමු මෙන්න මේක 2015 සැප්තැම්බර් මාසයේ ආපු ප්‍රශ්නයක ප්‍රධාන ප්‍රශ්නයක අන්තිම කොටස් ටික චුට්ටක් වෙනස් ගැටලුවක් හින්දා මම මේක හදන්නම් තේරෙන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නිෂ්පාදකයෙකු විසින් ඩොලර් 20000ක යන්ත්‍ර මිලදී ගනී. නිෂ්පාදකයෙකු විසින් ඩොලර් 20000ක මේ යන්ත්‍රය. මේ යන්ත්‍රය රේඛීයව ක්ෂය වන අතර ක්ෂය ක්‍රමයේ රේඛීය ක්ෂය ක්‍රමය
වසර 10කට පස්සේ වෙළඳපොළ වටිනාකම ඩොලර් 100ක් වෙයි. වසර 10කට පස්සේ වටිනාකම ඩොලර් 100ක් වෙයි. මේ මොකද්ද මේ? මේ සුම්බුන් අගේ නේද? එහෙනම් මේකේ ප්‍රයෝජන ජීවිත කාලය දැන් එහෙම හරියටම කියලා නැහැ. කියලා නැති වුණාට දැන් මේ අවුරුදු 10ක් කියලා මෙච්චර අඩු වගේකට වටිනාකම් වෙනවා කියලා කියන්නේ මේකේ ප්‍රයෝජන ජීවිත කාලය අවුරුදු 10ක් වෙන්නේ නැති නේද? ප්‍රයෝජන ජීවිත කාලය අවුරුදු 10ක් වෙන්නේ නැති. ඒ අවුරුදු 10 අවසානයේ වටිනාකම් කියන්නේ සුම්බුන් අගේ නේද? ඊට පස්සේ අහනවා යන්ත්‍රවල වටිනාකමෙහි වයසේ ශ්‍රිතයක් ලෙස දක්වන්නලු. යන්ත්‍රවල වටිනාකමෙහි වයසේ ශ්‍රිතයක් ලෙස දක්වන්නලු. වයසේ ශ්‍රිතයක් ලෙස දක්වන්නේ කියන එකේ තේරුම තමයි යන්ත්‍රවල වටිනාකමයි වයසයි අතර සමීකරණයක් ගන්න කියන එක. හරිද? වටිනාකම වයසේ ශ්‍රිතයක් ලෙස දක්වන්නේ කියන එකේ තේරුම මොකද්ද? වටිනාකමයි වයසයි අතර සමීකරණයක් ගන්න කියන එක තමයි කියන්නේ. හරිද? දැන් මේක රේඛීය ශ්‍රේණි ක්‍රමයනේ. මතකද? රේඛීය ශ්‍රේණි ක්‍රමය මොකද උනේ? හැම අවුරුද්දෙම සමාන ශ්‍රේණි ප්‍රමාණයක් තමයි අඩු උනේ. එහෙනම් වටිනාකම සමාන ප්‍රමාණ වලින් අඩු වෙන්නේ හැම අවුරුද්දෙම නේද? එහෙනම් යන්ත්‍රයේ වටිනාකමයි වයසයි අතර රේඛීය සම්බන්ධතාවක් තමයි තියෙන්නේ. කියන්නේ ඔක මෙහෙම ප්‍රස්ථාරයක් ඇන්දොත් එහෙම මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තමයි එන්නේ. කියන්නේ x අක්ෂයේ වෙන්නේ වයස වැඩි වෙන්න මොකද වෙන්නේ? වටිනාකම අඩු වෙනවා. මොනවාම වටිනාකම අඩු වෙනවා. රේඛීය සම්බන්ධතාවයක් තමයි තියෙන සමාන ප්‍රමාණ වලින් අඩු වෙන හින්දා. දැන් රේඛීය සම්බන්ධතාවය. ඒ කියන්නේ සරල රේඛාවක සමීකරණයක් ගන්න නම් අපිට මොනවද ඕනේ? අනුක්‍රමණය ඕනේ, අන්තක්ඛණ්ඩය ඕනේ. දැන් මේකේ අන්තක්ඛණ්ඩය කීයද? අන්තක්ඛණ්ඩය වෙන්නේ x අක්ෂයේ මෙන්න මේ x අගේ බිඳුවක් වෙද්දි y අගේ. එහෙනම් වයස බිඳුවක් වෙද්දි y අගේ. දැන් වයස බිඳුවක් වෙද්දි y අගේ මොකද්ද? වයස බිඳුවක් වෙද්දි y අගේ කියන්නේ වටිනාකමනේ. වයස බිඳුවක් වෙද්දි වටිනාකම 20000යි. 20000ෙන් තමයි පටන් ගන්න. හරිද? එහෙනම් අන්තක්ඛණ්ඩය 20000යි. දැන් මේ සරල රේඛාවක සමීකරණය ඔයගොල්ලෝ දන්නවනේ y සමාන mx ධන c වගේ සමීකරණයක්නේ. ඒතර එහෙනම් මේකේ c ඇවිල්ලා කීයද? 20000යි. මේ පාඩමේ ප්‍රධාන කොටසක් නෙමෙයි. උනට සමහර වෙලාවට ප්‍රශ්න අස්තර දාලා මේ වගේ කොටස් අහන්න පුළුවන්. ඒකයි මම මේක ගාන දාගත්තේ ස්ලයිඩ් එකට සාකච්ඡා කරන්න. හරිද? ඔන්න අන්තක්ඛණ්ඩය හොයාගත්තා. දැන් ඊට පස්සේ අපි හොයන්න ඕන අනුක්‍රමණය. අනුක්‍රමණය හොයන්න මොන හරි ලක්ෂ්‍ය දෙකක් ඕන. එහෙනම් පටන් ගන්න වෙලාවේදී වයස බිඳුවේදී වටිනාකම කොච්චරද කියලා දීලා තියෙනවා 20000යි කියලා එක ලක්ෂයක් දීලා තියෙනවා. ඊට පස්සේ වසර 10කට පස්සේ වටිනාකම දීලා තියෙනවා 100යි කියලා. දැන් 10 ඇත් මේ වගේ තැනකනේ. ඔය වසර 10කට පස්සේ වටිනාකම කොච්චරද? වටිනාකම 100යි. එහෙනම් මේක රේඛාවක් ඇඳුත් එහෙම ඔන්නෝම යා වෙනවා නේද? මේ කොටස් දෙක යා වෙනව නේද? ඔන්න දැන් අපිට පුළුවන් අනුක්‍රමණය හොයන්න. කොහොමද අනුක්‍රමණය හොයන්නේ? 20000න් මෙන්න මේ y ඛණ්ඩාංක වෙනස. අනුක්‍රමණය වෙන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදන්න ඕනේ x ඛණ්ඩාංක වල වෙනසෙන්. ඔක තමයි අනුක්‍රමණය කියන්නේ. y ඛණ්ඩාංක වල වෙනස කොච්චරද? 20000න් අපි අඩු කරන්න ඕනේ 100ක්. x ඛණ්ඩාංක වල වෙනස කොච්චරද? 10න් අඩු කරන්න ඕනේ බිඳුවක්. එතකොට එනවා 19900 බෙදීම 10. ඒ කියන්නේ 1990යි කියනවා අනුක්‍රමණය. එහෙනම් මේ සම්බන්ධතාවය මේගොල්ලෝ අහන සම්බන්ධතාවය තමයි y සමානයි 1990යි x ධන 10000. හරිද? පොඩි වැරද්දක් කළා විතර. දැන් මේ අනුක්‍රමණය දානද ඍණද? මෙහෙම ප්‍රස්තාරවල අනුක්‍රමණයන්නේ කොහමද? මෙහෙම ප්‍රස්තාරවල අනුක්‍රමණයන්නේ ඍණ නේද? එහෙනම් මේ 1990 ඍණ අනුක්‍රමණය. එහෙනම් මේක ඍණ. 1990 x ධන 10000 තමයි සම්බන්ධතාවය. කියන්නේ මේ y කියන්නේ වටිනාකමනේ. එහෙනම් වටිනාකම සමානයි ඍණ 1990 වරක් වයස ධන 20000 වැරදි. 20000 අන්තක්ඛණ්ඩය 20000. දැන් මේක පාවිච්චි කරලා හොයනලු වසර 4කට පස්සේ අන්තරවල වටිනාකම්. සමීකරණ හොයාගත්තට පස්සේ ආදේශ කරන්න විතරයි තියෙන්නේ වටිනාකම හොයාගන්න. එහෙනම් අපිට මේ සමීකරණේ වයසට 4 දාන්න තියෙනවා. එහෙනම් වටිනාකම සමානයි ඍණ 1990 වරක් 4 ධන 20000. ඒතර උත්තරයක් එනවා ඔයගොල්ලන්ට කීයේ කියලාද? 12040යි කියලා. මේ තමයි වයස වර්ෂ 4කට පස්සේ වටිනාකම. දැන් ඕක රේඛීය ශ්‍රේණි ක්‍රමයට යටතේ ඔයගොල්ලෝ අවුරුද්දෙන් අවුරුද්ද ෂෙය ටික හොයලා ඉවරලා අවුරුදු 4ක ෂෙය එකතු කරලා අඩු කළත් මෙයාගේම ගන්න පුළුවන්. ඒක නම් ගෙදරදී බලන්න. දැන් මේ සමීකරණය අපි හොයාගත්ත ඉඳන් සමීකරණය මේක හොයාගත්තා. මේක ලියා ගන්න මොන හරි තේරුම් දෙයක් තිබ්බොත්
ඒක ඉවරයි ඊළඟ කොටස උත්සාහ කරන්න. මෙන්න මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මෙතන Q ගණය ඍණ 30යි Q වර්ගය ධන 500යි Q ධන 200. හොඳයි. ධන 500යි Q අඩුයි මෙතන. ඒකත් දාන්න. හරි. දැන් බලමු ඊළඟ ගැටලුව. හතරවෙනි කොටස මම මෙතන හදන්නම්. එක්තරා භාණ්ඩයක ඒකක ප්‍රමාණය නිපදීමේ වියදම ශ්‍රිතයෙන් දැක්වෙනවා. හරිද? ඒකක 10ක් නිපදවීමේ පිරිවැය සොයන්නලු. දැන් මේක නිකන් සමීකරණ ආදේශයක් ඉන්නවා මම මේ කොටස යටතේ හදන්නේ. නැත්නම් අපි මේක පස්සෙම හදමු. සමායනය කළාට පස්සේ. එහෙනම් දැන් සමායන විශ්ලේෂණයට යමු. ඒ ක්‍රමයේ යටතේ ප්‍රශ්න නැහැ නේද? ඒ ක්‍රමයේ යටතේ ප්‍රශ්න දෙන්න අහන්න. හරි. දැන් සමායන විශ්ලේෂණය කියන්නේ අපේ දැන් මේ ආකෘති ඉගෙන ගන්න ආකෘති කීපය යටතේ අපි අන්තිමට ඉගෙන ගන්න ආකෘති. එතකොට මේ සමායන විශ්ලේෂණය අදාළ වෙන්නේ ගොඩක් වෙලාවට ව්‍යාපාරවලට. එතකොට සමායන විශ්ලේෂණයෙන් කරන්නේ කුමක්ද? දැන් සමායන විශ්ලේෂණයෙන් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා මොකක් හරි ව්‍යාපාරයක් ඔයගොල්ලෝ පටන් ගත්ත කියලා හිතන්නකෝ ආරම්භ කළා කියලා හිතන්නකෝ. එතකොට මේ ව්‍යාපාරය පටන් ගත්ත ගමන්ම ඔයගොල්ලන්ට ලාභ ලබන්න පුළුවන්ද? බොහෝ දුරට බැහැ නේද? මොකද හේතුව දැන් ව්‍යාපාරයක් පටන් ගන්න නම් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මොනවා හරි ආරම්භක වියදම් ටිකක් දරන්න වෙනවා නේද? මොනවා හරි මැෂින් ගන්න වෙන්න පුළුවන්, බිල්ඩින් එකක් හදන්න වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ආකාරයේ දැන් මොකක් හරි කඩේ විකුණන ඒ කියන්නේ සිල්ලර් ව්‍යාපාරයක් නම් ඔයගොල්ලන්ට මොකක් හරි ෂෝරූම් එකක් දාන්න වෙනවා පුළුවන්. ඒ වගේ මූලික වියදම් ටිකක් යනවා. එතකොට අපි මේ මූලික වියදම් ටික උපයා ගන්නකම් භාණ්ඩ විකුණලා ඔයගොල්ලෝ දන්නවා ලාභයක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ ශුද්ධ ලාභයක් නෙමෙයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපි අර මුලින් දරපු වියදම් ටිකවත් පියවා ගන්න ඕනේ අපිට ලාභයක් ලබන්න. එතකොට මේ සමායන විශ්ලේෂණයේදී කරන්නේ අන්නේ අර ලාභ ලබන ආරම්භ කරන ලක්ෂ්‍ය හොයන එක. ලාභ ලබන ආරම්භ කරන අවස්ථාව හොයන එක තමයි සමායන විශ්ලේෂණය යටතේ කරන්නේ. හරිද? එතකොට දැන් මේ සමායන විශ්ලේෂණ සඳහා අවශ්‍ය මූලික පදමාලාව තමයි මේ ස්ලයිඩ් එකේ මේ හඳුන්වලා තියෙන්නේ. මූලික පදමාලාව කියන්නේ සමායන විශ්ලේෂණය අපි නිතර හම්බෙන විචල්යන් මොනවද කියන එක. එතකොට මේ විචල්යන් අපි එකින් එක බලමු. බලන්න මුලින්ම තියෙන මොකද්ද කියලා. ඒකක විකුණුම් මිල.
පාරිභෝගිකයා විසින් ඒකක එකක් සඳහා ගෙවිය යුතු මුදල වේ. ගෙවිය යුතු මුදල වේ. මේ කියන්නේ අපි දැන් මොකක් හරි ව්‍යාපාරයක් නිෂ්පාදන ව්‍යාපාරයක භාණ්ඩ විකුණනවා නම් අන්නේ භාණ්ඩ විකුණන මිල. ඒ කියන්නේ දැන් මේ භාණ්ඩ විකුණන මිලනේ ව්‍යාපාරිකයට ලැබෙන ආදායම කෙරේ ඍජුවම බලපාන්නේ මොකද්ද? භාණ්ඩ ප්‍රමාණයයි භාණ්ඩ විකුණන මිලයි. අන්නේ භාණ්ඩ විකුණන මිල තමයි මේ විකුණුම් මිල කියලා කියන්නේ. ඒතර ඒකක විකුණුම් මිල කියන්නේ මොකද්ද? ඒකකයක විකුණුම් මිල. ඊට පස්සේ තියෙනවා මුළු ස්ථාවර පිරිවැය. භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මූලික පිරිවැය වේ. මේ නිපදවන ඒකක සංඛ්‍යාව මත වෙනස් නොවේ. දැන් බලන්න. මුළු ස්ථාවර පිරිවැය කියලා කියන්නේ මේ කියන්නේ ස්ථාවර ස්ථීර පිරිවැය. ඒ කියන්නේ මේ මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඕගොල්ලෝ දාපු සල්ලි ටික. ඒ කියන්නේ ඕගොල්ලෝ මොන හරි ව්‍යාපාරයක් ආරම්භ කරද්දී සල්ලි දාලා ඉවරලා ගන්නවනේ ප්‍රාග්ධන භාණ්ඩ කියලා જાතියක්. කියන්නේ අපි දන්නවා මේ භාණ්ඩ වලින් අපේ ව්‍යාපාරය පවත්වා ගැනීමට දියුණු කර ගැනීම සඳහා දායකත්වයක් දක්වනවා. අපේ ව්‍යාපාරය කරගෙන යන්න මේ භාණ්ඩ ඕනේ. මේ වියදම් කළ හදාගත්ත ඒ ප්‍රාග්ධන වියදම් වලින් හදාගත්ත දේවල් ඕනේ. හැබැයි අපි ඒවා විකුණලා සල්ලි ගන්නෑ. ඊට පස්සේ ඒ වගේම මේ පිරිවැය අපි නිපදවන ඒකක සංඛ්‍යාව මත වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් ගමුකෝ. අපි උදාහරණයක් හැටියට හිතමු අපි සබංකර නිෂ්පාදනය කරලා විකුණන ව්‍යාපාරයක් ආරම්භ කළා කියලා. දැන් මේ සබංකර නිෂ්පාදනය කරන්න මොකක් හරි යන්ත්‍රෝපකරණයක් අවශ්‍ය වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට සබංකට අර කෑලි වලට කපන මැෂින් එකක් අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ සබංකර නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් අපි මේ යන්ත්‍රය මිලට ගන්න ඕනේ. අපි හිතමුකෝ මේ යන්ත්‍රය රුපියල් ලක්ෂයක් කියලා මිල. රුපියල් ලක්ෂයක් වියදම් කරලා ඉවරලා මේ යන්ත්‍රය මිලට ගත්තා. දැන් ඕගොල්ලෝ සබංකයට දැන් නිෂ්පාදනය කරන්න කියලා හිතලානේ මේ යන්ත්‍රය රුපියල් ලක්ෂයක් දීලා මිල දී ගත්තේ. දැන් ඕගොල්ලෝ සබංකයට නිෂ්පාදනය කරන එක මේක හරියන්නේ නැහැ වැඩේ කියලා අතහැරලා දැම්මත් අර ලක්ෂේ වියදම්. සබංකයට 1000ක් නිෂ්පාදනය කළත් අර ලක්ෂෙම තමයි යන්ත්‍රයට වියදම් කළේ. ඒ කියන්නේ යන්ත්‍ර නිෂ්පාදනය කරලා විකුණපු මිනිස්සයා ඇවිල්ලා ඕගොල්ලන්ගෙන් සබංකර 1000ක් නිෂ්පාදනය කළත් 2000ක් නිෂ්පාදනය කළත් අර යන්ත්‍රයට වෙනස් ගණන් ආයි කරන්නේ නැහනේ. ලක්ෂයකට ඕගොල්ලෝ යන්ත්‍රය මිලදී ගත්තා නම් ඒ ලක්ෂය තමයි ඕගොල්ලන්ගේ පිරිවැය. ඊට අමතරව සබංකර නිෂ්පාදනය කරන ප්‍රමාණය මත මේ යන්ත්‍රයට පිරිවැයක් මේ යන්ත්‍රයේ පිරිවැය වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වියදම් වලට අපි කියනවා මේ ස්ථාවර පිරිවැය කියලා. එතකොට මේක ප්‍රස්ථාරයක් විදිහට ඇඳොත් එහෙනම් මොන වගේද අපි දක්වන්නේ? මේ මුළු ස්ථාවර පිරිවැය කියන අපි ප්‍රස්ථාරයක් විතර ඇඳුත් එහෙම මොන වගේ දක්වන්නේ මේක ඒක භාණ්ඩ ප්‍රමාණය නම් නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණය මේ අක්ෂයේ තියෙනවා නම් පිරිවැය මේ අක්ෂයේ තියෙනවා නම් මේ ස්ථාවර පිරිවැය අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆික්ස් කොස්ට් කියලා FC කියලා. මේ ෆික්ස් කොස්ට් එක මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තමයි. ඒ කියන්නේ ප්‍රමාණය මත පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. හරිද? උදාහරණ විදිහට දැන් මම කිව්වේ යන්ත්‍රෙ මිලදී ගන්න වැය කරපු මුදල. එහෙම නැත්නම් ඊට පස්සේ ඕගොල්ලෝ දැන් මේ සබන් නිෂ්පාදනය කරන්න සඳහා ඕගොල්ලෝ දන්නවා කර්මාන්ත ශාලාවක් හදාන්න වෙනවා. ඒ කර්මාන්ත ශාලාව හැදීම සඳහා ගියපු වියදම. අන්න ඒ වගේ ප්‍රාග්ධන වියදම් තමයි මේ ස්ථාවර පිරිවැය ගොඩට වැටෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඒකක විචල්්‍ය පිරිවැය. නිපදවන ඒකක සංඛ්‍යාව මත ඍජුවම විචලනය වන පිරිවැය. දැන් අපි සබංකර උදාහරණයක් ඉස්සරහට ගියොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා දැන් සබංකර නිෂ්පාදනය කරන්න අවශ්‍යයි රසායන ද්‍රව්‍ය. හරිද? දැන් මේ අවශ්‍ය මේ අමුද්‍රව්‍ය රසායන ද්‍රව්‍ය නිපදවන සබංකර ප්‍රමාණය මත විචලනය වෙනවද නැද්ද? ඔව් නේද? සබංකර 10ක් නිෂ්පාදනය කියන්නේ අපි දන්නවා අපි මේ අමුද්‍රව්‍ය මිලදී ගන්න අපි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන සබංකර ප්‍රමාණවත් වෙන නේ. අපි සබංකර 1000ක් නම් අපේ පළවෙනි බැච් එක විදිහට නිෂ්පාදනය කරන්නේ අපි ඒ 1000ට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය තමයි ලබා ගන්න. ඒතර මේ අමුද්‍රව්‍ය වැය වෙන්නේ නිෂ්පාදනය කළ සබංකර ප්‍රමාණය අනුව නේද? ඒතර සබංකර ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒ අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. තව අපි උදාහරණයක් බලමු විචල්්‍ය පිරිවැයකට. දැන් අපි හිතන්නකෝ සබංකරේ මොකක් හරි අපි මේ සබංකරේ අපි හිතමුකෝ දැන් ඔයගොල්ලෝ දන්නවා ලදරු සබංකරේ අර කාඩ්බෝඩ් පෙට්ටියක දාලා දෙන්නේ. ඒ කාඩ්බෝඩ් පෙට්ටිය කියන්නේ දැන් මේ සබංකරේ සඳහා හැම සබංකටයක් සඳහා මේ කාඩ්බෝඩ් පෙට්ටිය ගන්න ඕන වෙනවා නේද? ඒතර මේ කාඩ්බෝඩ් පෙට්ටිය කොහෙන් හරි මිලදී ගන්න වෙන්න පුළුවන්. එතකොට ඒක අපේ මොකද්ද? ඒක අපේ විචල්්‍ය පිරිවැය. මොකද සබංකට එකකට
සබ් නිෂ්පාදනය කරන සබංකයට ගාන එක බැගින් වැඩි වෙනකොට මේ කාඩ්බෝඩ් පෙට්ටි ගානත් එක බැගින් වැඩි වෙනවා. එහෙනම් සබංකයටත් එක්කම ඍජුවම මේ අපේ මේ කාඩ්බෝඩ් පෙට්ටිය සඳහා යන වියදම වැඩි වෙනවා නේද? ඒතර මේ විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පදවන ඒකක සංඛ්‍යාව. අපේ නිෂ්පදවන සබංකයට සංඛ්‍යාවත් එක්ක විචලනය වෙන පිරිවැය. මම අර කිව්ව උදාහරණ අමුද්‍රව්‍යක. එහෙම නැත්නම් අපේ මේ මේ සබම් කැටේ දාන කාඩ්බෝඩ් පිටි වගේ සඳහා යන වියදම්. ඒතර ඒකක විචල්්‍ය පිරිවැයක් කියලා කියන්නේ මේ එක ඒකකයක් සඳහා එකක සඳහා යන මේ විචල්්‍ය පිරිවැය. කියන්නේ දැන් මේ ඒකක සංඛ්‍යාව මත වෙනස් වෙන දේවල් මම කිව්වනේ අර අමුද්‍රව්‍ය ප්‍රමාණය කාඩ්බෝඩ් පෙට්ටිය වගේ. අන්නේ එක ඒකකයක් සඳහා වැය වෙන පිරිවැය තමයි මේ ඒකක විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ. එතකොට මේ ඒකක විචල්්‍ය පිරිවැය ප්‍රස්ථාරගත කළොත් මොන වගේ වෙයිද? ඒකක විචල්්‍ය පිරිවැය ප්‍රස්ථාරගත කළොත් එහෙම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. දැන් ප්‍රමාණය බිඳුවක් නම් විචල්්‍ය පිරිවැයක් යනවද? දැන් අර මැෂින් එක යන්ත්‍රය මිලදී ගන්න එහෙම නැත්නම් කර්මාන්ත ශාලාව හදන්න යන වියදම ප්‍රමාණය බිඳුවක් වුණත් අපි තීරණය අරගෙන හැදුවනම් මේ වියදම ගියාම ඒ හින්දා තමයි මේ පිරිවැය ප්‍රමාණය බිඳුවෙදිත් මේ වගේ පිරිවැයක් තියෙන්නේ. හැබැයි දැන් මේ සබන් පෙට්ටිය එහෙම අපි නිෂ්පාදනය සබන් කැඩ ප්‍රමාණය බිඳුවක් නම් නිෂ්පාදනය කරන්න පෙට්ටිය අවශ්‍යද නැහැ නේද? එහෙනම් ඒ කියන්නේ මේ විචල්්‍ය පිරිවැය පටන් ගන්න බිඳුවේ ප්‍රමාණය බිඳුව නම් බිඳුවයි. ඊට පස්සේ ඒ කියව මේ විදිහට ප්‍රමාණයත් එක්ක වැඩි වෙගෙන යනවා. ඒතර විචල්්‍ය පිරිවැය. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන variable cost කියලා variable cost. VC එක මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. විකුණුම ඒකක සංඛ්‍යාව සහ ඒකක විචල්්‍ය පිරිවැයේ ගුණිතයෙන් ලැබේ. දැන් මම කිව්වනේ අර සබන් කැඩ උදාහරණ හිතන්නකෝ. එක සබන් කැටයක් නිෂ්පාදනය කරන්න ඕගොල්ලන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා වැය වෙනවා රුපියල් 10ක්. ඊට පස්සේ ඕගොල්ලන්ට තව සබන් පෙට්ටියක් ඕනේ. කාඩ්බෝඩ් පෙට්ටිය මේ අපි ඇසුරුම් කරන්න භාවිතා කරන කාඩ්බෝඩ් පෙට්ටිය. ඕක අපි ගන්න රුපියල් 5කට. දැන් මේ එක සබන් කැටයක් සඳහා විචල්්‍ය පිරිවැය කොච්චරක් යනවද? රුපියල් 15ක් යනවා කියලා අපි දැන් මුද්‍රව්‍යවලට 10යි අර ඇසුරුමට 5යි. එතකොට එක සබන් කැටයක් සඳහා විචල්්‍ය පිරිවැය නැත්නම් ඒකක විචල්්‍ය පිරිවැය කොච්චරද? මෙන්න මෙයා ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 15යි. දැන් මේකෙන් කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ අර අපි නිෂ්පාදනය කරන ඔක්කොම සබන් කැට සඳහා යන විචල්්‍ය පිරිවැය. ඒක හොයන්නේ කොහොමද? එක ඒකකයක් සඳහා විචල්්‍ය පිරිවැය රුපියල් 15යි නම් ඒක වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් ගුණ කරන්න ඕනේ අපි විකුණන එහෙම නැත්නම් නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාවෙන්. ඒක තමයි මුළු විචල්්‍ය පිරිවැය කියලා එන්නේ. ඒතර ඒකක 1000ක් නිෂ්පාදනය කළා නම් මුළු විචල්්‍ය පිරිවැය වෙන්නේ එක ඒකකයක් සඳහා විචල්්‍ය පිරිවැය 15යි. මුළු ඒකක 1000යි. එහෙනම් මුළු විචල්්‍ය පිරිවැය මෙන්න මේ ගුණිතයෙන් තමයි ලැබෙන්නේ. ඊට පස්සේ තියෙනවා මුළු පිරිවැය. දැන් මේ මුළු විචල්්‍ය පිරිවැය කියන්නේ අපිට අපි ඒ කියන්නේ දැන් අපි මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරලා ලාභ ලබන්න නම් අපේ පර්ස් එකෙන් ගියපු ඔක්කොම මුදල අපි ආපහු පියව ගන්න ඕනනේ. දැන් මේ විචල්්‍ය පිරිවැය විතරක් මුළු විචල්්‍ය පිරිවැය විතරක් පියව ගත්තොත් අපේ වැඩේ හරියනවද? නැහැ නේද? අපි අර මුලින් වියදම් කරපු කර්මාන්ත ශාලාව වියදම් කරපු මුදල එහෙම නැත්නම් අර යන්ත්‍ර මිලදී ගන්න සදා වැය කරපු රුපියල් ලක්ෂය මේ හැම එකම අපි පියව ගන්න ඕන නේද? එහෙනම් අපේ මුළු පිරිවැය අපේ වියදම් වෙච්ච මුළු ප්‍රමාණය වෙන අර ටිකත් එකතු කළාම නේ. ඒතර ඒක තමයි මේ මුළු පිරිවැයට අර විචාල පිරිවැයට එකතු කරන්නේ. මුළු විචාල පිරිවැය සහ ස්ථාවර පිරිවැය එකතු. අපි කලින් ඉගෙන ගත්ත පියවර පිරිවැය මූලික කොටස් දෙකක් තිබ්බ. එකක් තමයි විචාල පිරිවැය, එකක් තමයි ස්ථාවර පිරිවැය. අන්නේ දෙකේ එකතුව තමයි මුළු පිරිවැය කියලා කියන්නේ. මුළු විකුණුම් ආදායම පුරෝකථනය කළ විකුණුම් ඒකක සංඛ්‍යාව සහ ඒකක විකුණුම් මිලේ ගුණිතයෙන් ලැබේ. දැන් මුළු විකුණුම් ආදායම කියලා කියන්නේ අපි මේ මෙතන මුලින්ම ඉගෙන ගත්ත ඒකක විකුණුම් මිල කියලා එකක්. ඒ කියන්නේ එක ඒකකයක් අපිට විකුණ ලබා ගන්න පුළුවන් එක ඒකකයකින් ලබා ගන්න පුළුවන් ආදායම. දැන් මුළු ආදායම එන්නේ කොහොමද? මුළු ආදායම එන්නේ එක ඒකකයක් විකුණන මිල වැඩි කරන්න ඕනේ අපි විකුණපු ඒකක සංඛ්‍යාවෙන්. කියන්නේ අපි සබන් කැටයක් විකුණුව රුපියල් 20 ගානේ නම් සබන් කැට 1000ක් නිෂ්පාදනය කළා නම් මුළු විකුණුම් ආදායම එන්නේ කොහොමද? එකක් විකුණන්නේ 20 ගානේ විකුණුවේ සබන් කැට 1000යි. එහෙනම් මුළු විකුණුම් ආදායම එන්නේ මෙන්න මේ සබන් කැට සංඛ්‍යාව වැඩි කිරීම විකුණුම් මිලේ ගුණිතය. මේ ටික තමයි අපි මූලිකව ඉගෙන ගන්න ඕනේ පදමාලාව මේ පාඩම් කොටස සඳහා. හරි. මොනවද දේවල් තියෙනවද? මොකද මේ ටික පැහැදිලි කරගන්න ඕනේ අපි ඉස්සරහ කොටස් වලට යන්න.
දැන් අපිට තියෙනවා මේ සමායන විශ්ලේෂණය සඳහා දැන් මේ අර කලින් ස්ලයිඩ් එක අපි ඉගෙන ගත්තර පද විචල්යන් ටික සම්බන්ධ කරලා ඇඳපු ප්‍රස්ථාරයක්. හරි. අපි මේ ප්‍රස්ථාරය කොහොම තේරුම් ගන්න බලමු. දැන් මේ ප්‍රස්ථාරය මුලින්ම දීලා තියෙනවා මේ නිල් පාට රේඛාව. මම මේ ප්‍රස්ථාරය ආය අඳින්නම්. දැන් මේ Q කියලා අපි සංකේතවත් කරන්නේ මොකද්ද? ප්‍රමාණය, quantity කියන එක. කියන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණය. ඊට පස්සේ මේ cost කියලා තියෙන්නේ පිරිවැය. පිරිවැය එහෙම නැත්නම් ඕක දාන්නේ මුදල් ඒකක වලින් එන ආදායම් පිරිවැය ඔය ඔක්කොම දාන්නේ මේ අක්ෂයට y අක්ෂයට. ඒක ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා. හරි මුලින්ම තියෙනවා FC ස්ථාවර පිරිවැය. දැන් අපි ඉගෙන ගත්තර මැෂින් එක ඊට යන ලක්ෂය දැන් මේ අපි සබන් කැලි නිෂ්පාදනය කරන මැෂින් එකට ලක්ෂයක් ගියා. ඊට පස්සේ තනකො ලක්ෂ 10ක් ගියා කියලා කර්මාන්තශාලාව හදන්නේ. එහෙනම් ලක්ෂ 11යි. ඒ ලක්ෂ 11 තමයි ස්ථාවර පිරිවැය. ඒක නිපදවන සබංකඩ ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒතරේ ස්ථාවර පිරිවැය තමයි මේ විදිහට මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ. FC කියලා මේ ස්ථාවර පිරිවැය. ඒක වෙනස් වෙන්නේ නැති පැතලි රේඛාවක් තමයි ඔයගලන්ට හම්බෙන්නේ. ඊට පස්සේ තියෙනවා VC විචල්්‍ය පිරිවැය. variable cost එක. ඒතර විචල්්‍ය පිරිවැය මොකද වෙන්නේ? මම කිව්වා සබන් කැටේ සදා එක ඒකකයක් සඳහා ගියා විචල්්‍ය පිරිවැය රුපියල් 15ක්. මොකද්ද අර ඇසුම් වලට රුපියල් 5යි, අමුද්‍රව්‍ය වලට රුපියල් 10 ගන්න. ඒතර ඒක ප්‍රමාණයත් එක්ක වැඩි වෙනවා පටන් ගන්න බිඳුවෙන්. ඒතර විචල්්‍ය පිරිවැය තමයි මේ විදිහට අඳින්නේ. variable cost එක. ඊට පස්සේ තියෙනවා මුළු විචල්්‍ය පිරිවැය නිපදවන ඒකක සංඛ්‍යා මත විචලනය වන නමුත් ස්ථාවර පිරිවැය නියතව පවතී කියලා අපි ඉගෙන ගත්ත දේ ආයිත් ලියලා තියෙනවා. හරි. එතකොට ඊට පස්සේ මේ තියෙන මේ දම් පාට රේඛාව මොකද්ද? මේ තමයි මුළු පිරිවැය. මුළු පිරිවැය වෙන්නේ මොකද්ද? මේ දෙකේ එකතුව. මුළු විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය එකතුව තමයි මුළු පිරිවැය කියලා කියන්නේ. එතන මුළු පිරිවැය ආරම්භයේදී කොච්චරද පටන් ගන්න කොතනින්ද? ඒකක සංඛ්‍යා බිඳුවක් වෙද්දි කිසිම සමාංකයක් නිෂ්පාදනය නොකරද්දී මුළු පිරිවැය කොච්චරද? අර අමුද්‍රව්‍ය සබන් ඇසුරුම් වලට වියදමක් කියන හැබැයි අපේ අර යන්ත්‍රය මිලදී ගන්න වැය කරපු ලක්ෂයයි ගොඩනැගිලි හදන්න වැය කරපු ලක්ෂ 10යි කොහොමවත් ගිහිල්ලා නැද්ද? එතන ඒකක ප්‍රමාණය බිඳුවක් වුණත් අපේ පිරිවැය පටන් ගන්න ලක්ෂ 11යි. ඒ කියන්නේ මෙන්න මේ ස්ථාවර පිරිවැය තැනින් තමයි අපි පටන් ගන්න. ඊට පස්සේ ඔහොම පටන් අරගෙන ඒකක සංඛ්‍යාව වැඩි වෙනවත් එක්ක විචල්්‍ය පිරිවැය වැඩි වෙන හින්දා ඔහොම යනවා. ඒතර දැන් මේ විචල්්‍ය පිරිවැය රේඛාවයි මේ ඇවිල්ලා මුළු පිරිවැය රේඛාව මේ විදිහට යන්නේ. හරිද? මේ දෙන්නගේ එකතුව. ඒතර විචල්්‍ය පිරිවැය රේඛාවයි මුළු පිරිවැය රේඛාවයි අතර මොන වගේ ලක්ෂණයක් තියෙද? මේ දෙන්න සමාන්තර වෙන්න ඕනේ. මොකද මෙහා පැතිරි රේඛාවක් නේ. මෙහා පැතිරි රේඛාවක් මෙහා වැඩි වෙන්නේ මෙන්න මෙහා වැඩි වෙන හින්දානේ. එහෙනම් මේ දෙන්න මෙහෙම සමාන්තර රේඛා දෙකක් වෙන්න ඕනේ. හරිද? ප්‍රස්ථාරයක් ඇඳොත්. ඒතර මේ මුළු පිරිවැය මේ විදිහට වැඩි වෙගෙන යනවා. ඒතර දැන් මේ මොකක් හරි ලක්ෂයක් හෙව්වා කියලා හිතන්නකෝ. දැන් මේ පටන් ගන්න තැන ගමුකෝ. පටන් ගන්න තැන අපි දැන් ගත්තේ ලක්ෂ 11යි කියලා ස්ථාවර පිරිවැය. ලක්ෂ 11යි කියලා තමයි ස්ථාවර පිරිවැය අපි ගත්තේ. නම් මුළු පිරිවැය ලක්ෂ 11මයි පටන් ගන්න තැන මොකද විචල්්‍ය පිරිවැය බිඳුවක් ඉන්නේ. ඒතර දැන් මෙන්න මේ වගේ තැනකට යන්කෝ. මේ වගේ තැනකට ගියපුවාම මේ ආගේ එන්නේ කොයි දෙක එකතු වෙන්ද? මේ මුළු පිරිවැය ඇවිල්ලා තියෙන කොයි දෙක එකතු වෙන්ද? මෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ලක්ෂ 11 මේ ස්ථාවර පිරිවැය තියෙනවා. මෙන්න මේ කොටසට එකතු කරලා තියෙනවා මෙන්න මේ කෑල්ල. කියන්නේ දැන් මේ වෙලාවේදී මෙන්න මේකක සංඛ්‍යාවදීම මම මේක මෙන්න මේක ඇඳලා දැන් අපේ ස්ථාවර පිරිවැය මෙහෙම තිබ්බා. විචල්්‍ය පිරිවැය ඔය විදිහට තිබ්බා. මුළු පිරිවැය ඔහොම තියෙනවා. හරි. දැන් මේ වගේ ලක්ෂයක් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ලක්ෂයක් ගත්තොත් එහෙම මේ මුළු පිරිවැය එන්නේ කොයි දෙන්නගේ එකතුවෙන්ද? එකක් තමයි මෙන්න මේ ස්ථාවර පිරිවැය එකතු වෙන්න ඕනේ. දැන් මේක ඇවිල්ලා මේක මොකද්ද? මේක ස්ථාවර පිරිවැය මේක. එතන මේක වෙන්නේ මේ දෙන්නගේ එකතුවනේ. එතන මෙන්න මේ දුර එකතු වෙන්න ඕනේ. හරිද?
මේක කීයද? ලක්ෂ 11නේ. 11 කියලා ගමුකෝ. ලක්ෂ 11යි. ඊට පස්සේ ඕකට එකතු වෙන්න ඕනේ. දැන් මේ ප්‍රමාණය හිතමුකෝ අපි ඒකක 2000යි කියලා. එතන ඒකක 2000යි. හරිද? ඒකක 2000ෙදි ස්ථාවර වියදම වෙනසක් නැහැ. ස්ථාවර පිරිය වෙනසක් නැහැ. ලක්ෂ 11යි. ඊට පස්සේ මුළු පිරිවැය අනිත් එකතු වෙනවලු කෑල්ල මොකද්ද? අනිත් එකතු වෙන කෑල්ල තමයි මේ ඒකක 2000ෙදි විචාල්‍ය පිරිවැය. ඒ කියන්නේ කොතනද? ඒ කියන්නේ මෙතනින්. එන්න මේ උසේ. ඕක හිතමුකෝ අපි ලක්ෂ 5යි කියලා. එහෙනම් මේ ලක්ෂ 11යි ලක්ෂ 5යි එකතුව ලක්ෂ 16යි තමයි මේ මෙන්න මේ විදිහට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ මුළු උස. මේ මුළු උස 16යි ලක්ෂ 16යි. ඇවිල්ලා තියෙන්නේ කොහොමද? අර දෙන්නගේ එකතුවේ. මේ 11යි 5යි එකතු කරලා තමයි මේ 16යි ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලි නේ? ඊට පස්සේ අපිට තියෙනවා ලාභය ගණනය කරන්න හැටි ඉගෙන ගන්න. ලාභය ගණනය කරන්න හැටි ඉගෙන ගන්න. දැන් ලාභය වෙන්නේ මොකක්ද? මූලිකව අපිට ලාභයක් කියලා කියන්නේ අපි මොකක් හරි භාණ්ඩයක් විකුණනවා නම් අපි දන්නවා අපිට හම්බ වෙනවනේ භාණ්ඩේ විකුණුවම කීයක් මොකක් හරි මුදලක් නේ. අන්නේ මුදලට අපි කියන මොකක් කියලාද? ආදායම කියලා නේ. ඒතර අපිට මේ භාණ්ඩේ නිෂ්පාදනය කරන්න මොකක් හරි වේදමක් යන්නේ නැතිනේ. ඒකට අපි කියනවා භාණ්ඩ නිෂ්පාදනය කරන වැයවිච්ච පිරිවැය කියලා නේද? ඒතර අපිට මේ හම්බෙන ආදායමයි වැයවිච්ච පිරිවැය අතර වෙනස තමයි අපි ලාභය කියලා කියන්නේ නේද? ඒතර ඒක තමයි මේ මුලින්ම පටන් ගන්න සමීකරණ දීලා තියෙන්නේ. ලාභය සමානයි මුළු විකුණුම ආදායම ඍණ මුළු පිරිවැය. මේ මුළු කියන එකත් වැදගත්. මොකද අපි කොහොමද මුළු කියලා කියන්නේ අපේ සම්පූර්ණ. ඒ කියන්නේ මුළු ඒකක ඔක්කොගෙම ඒක ඔක්කොගෙම අපිට හම්බෙච්ච ආදායම. මුළු පිරිවැය කියලා කියන්නේ ඒකක ඔක්කොම නිෂ්පාදනය කිරීම සඳහා අපිට වැය වෙච්ච පිරිවැය. දැන් අපි මේ වෙන වෙනම මේ කොටස් දෙක ඇතුලේ තියෙන මොනවද කියලා බලමු. දැන් මුළු ආදායමේ ඉන්නේ කවුද? මුළු ආදායමෙන් පටන් ගමුකෝ. දැන් මුළු ආදායම කොහොමද අපි හොයන්නේ? අපි කලිනුත් ඉගෙන ගත්තා. අපි ඒකක 1000ක් නිෂ්පාදනය කරා නම් සබංකයට 1000ක් නිෂ්පාදනය කළා නම් මේ සබංකයට 1000 ගුණ කරන්න ඕන කොච්චරකින්ද? එක ඒකකයක විකුණුම් වලින්. සබංකටයක් රුපියල් 40 ගාන විකුණුවා නම් 40 වැඩි කරන්න ඕන 10යි. ඒ මුළු විකුණුම් ආදායම වෙන්නේ ඒකක සංඛ්‍යාව වැඩි කිරීම ඒකකයක විකුණුම් මිල. මේ සංකේතත් පාවිච්චි කරලා තියෙනවා. ඒ සංකේත වල තේරුම මොකද? ඒකක සංඛ්‍යාවට මේ Q කියලා පාවිච්චි කරලා තියෙන quantity කියන එක. ඒතර ඒකක විකුණුම් මිලට මේ SP කියලා පාවිච්චි කරලා තියෙන selling price කියන එක. හරි. selling price කියන එක. මුළු විකුණුම් ආදායම TR කියලා කියන්නේ total revenue කියන එක. හරිද? හරි. දැන් ඊට පස්සේ අපි බලමු මුළු පිරිවැය කවුද ඉන්නේ කියලා. දැන් මුළු පිරිවැයේ ඉන්න ප්‍රධාන කොටස් දෙක මොනවද? මුළු පිරිවැයේ ඉන්න ප්‍රධාන කොටස් දෙක තමයි අපි කලින් ඉගෙන ගත්ත අර මම දැන් වෙනම ප්‍රස්තාරයකත් ඇදලා පෙන්නේ මුළු පිරිවැය කවුරු කොයි දෙන්න එකතු වෙලාද හැදුනේ? මුළු ස්ථාවර පිරිවැය. කියන්නේ FC ට එකතු වුණා මුළු විචාල්‍ය පිරිවැය VC නේද? මුළු විචාල්‍ය පිරිවැය මුළු ස්ථාවර පිරිවැය එකතු වෙලා තමයි මුළු පිරිවැය හැදුනේ. ඒතර ඒක තමයි මෙතන තියෙන්නේ. මුළු පිරිවැය සමානයි මුළු ස්ථාවර පිරිවැය දන මුළු විචාල්‍ය පිරිවැය. හරි. එතකොට මුළු විචාල්‍ය පිරිවැය දැන් මෙයානේ මුළු විචාල්‍ය පිරිවැය මෙයානේ. එතන මේ මුළු විචාල්‍ය පිරිවැය ඇතුළේ ඉන්නේ කවුද? මුළු විචාල්‍ය පිරිවැය ඇතුළේ ඉන්නේ කවුද? එක ඒකකයක් සඳහා ගියපු විචාල්‍ය ප්‍රමාණය. අර මතකද සබංකටයක් සඳහා අර ඇසුරුමට රුපියල් 5යි අමුද්‍රව්‍ය රුපියල් 10 ගන්න රුපියල් 15 වගේ ඒකනේ ඒක විචාල්‍ය පිරිවැයනේ. එතන මුළු විචාල්‍ය පිරිවැය යන්නේ කොහොමද? ඒ ඒකක විචාල්‍ය පිරිවැය වැඩි කරන්න ඕනේ සබංකට ප්‍රමාණය. මේ unit variable cost කියන එක තමයි මේ තියෙන්නේ. UVC කියන්නේ unit variable cost. හරිද? UVC කියලා තියෙන්නේ ඒක. ඒතර ඒකක විචාල්‍ය පිරිවැය Q ගෙන් වැඩි කරපුවාම ප්‍රමාණයෙන් වැඩි කරපුවාම වෙනවා මුළු විචාල්‍ය පිරිවැය. දැන් අපි මේ පද ටික හඳුනාගත්තා. දැන් එහෙනම් අපි යමු මේ සමීකරණයට. එහෙනම් ලාභය උනේ මොකද්ද? මුළු ආදායමෙන් අඩු කරන්න ඕන උනා මුළු පිරිවැය නේද? මුළු විකුණුම ආදායම කියන්නේ TR ගෙන් අඩු කරන්න ඕන උනා මුළු පිරිවැය. ඒතර මුළු පිරිවැය හැදුනේ කොයි දෙන්න එකතු වෙලාද? මෙන්න මේ දෙන්න එකතු වෙලා FC ධන VC කියලා දාලා තින්නේ ඒක. ඊට පස්සේ FC ධන VC ඇතුලේ අපි දන්නවා කවුද ඉන්නේ? FC ධන VC ඇතුලේ අපි දන්නවා මේ VC වත් මෙහෙම කඩලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මුළු විචාල්‍ය පිරිවැය
ආවේ කොහොමද මෙන්න මේකෙන් නේද? ඒකක විචාල පිරිවැය වැඩි කිරීම කිව්වේ. කියන්නේ UVC වැඩි කිරීම කිව්වේ. ඒතර ඒක තමයි මේ විචාල පිරිවැයට මේක ආදේශ කරලා මේ තියෙන්නේ. හරිද? ආදායම සමාන වුණා මොකද්ද? මුළු විකුණුම ආදායම ඍණ මුළු පිරිවැය. මුළු පිරිවැය අපි ලිව්වා FC ධන VC කියලා. හරිද? ඊට පස්සේ දැන් මේ මුළු ආදායමට මේක ආදේශ කරලා මේ තියෙන්නේ. කොහොමද? එන්න මේ මුළු විකුණුම ආදායම. විකුණුම මිල වැඩි කිරීම ඒක ගන්න තමයි මෙතන මේ ආදේශ කරලා තියෙන්නේ. හරිද? මේක තමයි මේ ආදේශ කරලා තියෙන්නේ. සමාන. ඒතර ඒක තමයි මේ ආදේශ කරලා තියෙන්නේ. ඒතර ඒකෙන් අඩු කරනවා අපි මේ FC මේ විදිහටම තියාගත්තා. මේ මුළු විචාල පිරිවැය කියන එකට අපි ආදේශ කළා ඒකක විකුණුම මිල ඒකක විචාල පිරිවැය වැඩි කිරීම ප්‍රමාණය කියන කෑල්ල මෙතන මේ විදිහට ආදේශ කළා මේකට. එහෙම කළා ඉවරලා අපිට මේ ලාභයට මෙන්න මේ අපි කලින් ඉගෙන ගත්ත මේ විචල්්‍ය ඇසුරෙන් සමීකරණයක් ලබාගෙන තියෙනවා. ඒතර මේක තමයි මේ ලාභය සඳහා වන සමීකරණය. මොනවද ඒකේ තියෙන්නේ? විකුණුම මිල වැඩි කිරීම ප්‍රමාණය අඩු කිරීම ඒකෙන් අඩු කරන්න ඕන අපි මුළු ස්ථාවර පිරිවැය ධන ඒකක විචාල වැඩි කිරීම ඉපදුව ඒකක සංඛ්‍යාව කියන අගේ එකතු. හරිද? බලන්න මෙතන මොනවාරි පැහැදිලි දෙයක් තියෙනවද කියලා. දැන් අපි ලාභය ඉගෙන ගන්න හැටි ඉගෙන ගත්තනේ. අපි ලාභයේ සමීකරණ මෙතන ලියාගමු. ලාභයේ සමීකරණය උනේ මොකද්ද? මුළු ආදායම අඩු කිරීම මුළු පිරිවැය. මුළු ආදායම උනේ කොච්චරද? මුළු ආදායම උනේ අපේ විකුණුම් මිල වැඩි කිරීම Q. මුළු පිරිවැය උනේ කොච්චරද? මුළු ස්ථාවර පිරිවැයට අපි එකතු කළා මුළු විචාල පිරිවැය. මුළු විචාල පිරිවැය උනේ මොකද්ද? Q වැඩි කිරීම UVC. ඒ කියන්නේ ඒකක විචාල්‍ය පිරිවැය. හරිද? දැන් සමාන ලක්ෂය කියන්නේ මොකක්ද? සමාන ලක්ෂය කියලා අපි ඉගෙන ගන්නේ දැන් අපි මේ සබංකර නිෂ්පාදනය කරන ව්‍යාපාරය අපි පටන් ගත්තා. ෆැක්ටරියක් හදන්න ලක්ෂ 10ක් වියදම් කළා. ඊපස්සේ යන්ත්‍රයක් මිලදී ගන්න ලක්ෂයක් වියදම් කළා. ඔහොම පටන් අරගෙන ඊට පස්සේ අපි සබංකට නිෂ්පාදනය කරලා ටිකෙන් ටික විකුණගෙන යනවා. දැන් මෙහෙම විකුණගෙන යනකොට සබන් කැටයට යන විචාල පිරිවැයට වඩා වැඩි මිලකට තමයි අපි විකුණන්නේ. රුපියල් 15 ගන්න සබන් කැටයකට ගියා අපි රුපියල් 40 ගන්න මේක විකුණන්නේ. කොහොම ටිකක් විකුණගෙන යනකොට කිසියම් ප්‍රමාණයක් විකුණුවාට පස්සේ අපේ අර ලක්ෂ 11 පියව ගන්න ප්‍රමාණයකට විකුණලා තියෙන අවස්ථාවකට එනවා. හරිද? ඒ කියන්නේ දැන් පළවෙනි සබන් කැටේ විකුණුවාම රුපියල් 46කට නේ විකුණන්නේ. රුපියල් 40කට විකුණනවා. රුපියල් 15යි අපිට සබන් කැටය නිෂ්පාදනය කරන්න බෑ. රුපියල් 25ක ලාභයක් තියෙනවා. දැන් මේ වුණත් මේ 25 ලාභයක් අපි දැන් අපි සාකච්ඡා කරේ සමානයනේ. එතන අපි ලාභයට යන සමීකරණ දෙක ලියාගමුකෝ මෙතන. ලාභයට ආවා මොකක්ද? ලාභයට ආවා මුළු ආදායමෙන් අඩු කරනවා පිරිවැය නේද? ඒතර ආදායම කොහොමද ආවේ? ආදායම ආවා විකුණුම් මිල වැඩි කිරීම ඒකක
ප්‍රමාණයෙන් මුළු පිරිවැය කොහොමද මුළු ස්ථාවර පිරිවැය දාන ඒකක විචල්්‍ය පිරිවැය වැඩි කිරීම ප්‍රමාණය කියලා. හරි. දැන් මේක ප්‍රස්ථාරයකව තේරුම් ගන්න බලමු. මම අන්තිමට කී හිටියේ මම දන්නේ ඒක ඔයගලන් මිස් වුණාද කියලා මේ විදුලි විසන්ධි වෙච්ච හින්දා මම අන්තිමට කී හිටියේ දැන් අපේ සබන් නිෂ්පාදන ඒ කරන මේ කර්මාන්තශාලා පටන් ගන්න ඉවර වෙලා අපි සබන්කට නිෂ්පාදනය කරගෙන ගිහිල්ලා එක අවස්ථාවක් එනවා අපේ ලාභේ බිඳුවක් වෙන. අන්නේ අවස්ථාව තමයි අපි මේ හොයාගන්න යන්නේ. හරි. ඒතර අපි මේක ප්‍රස්ථාරිකව ඇන්දොත් එහෙම දැන් අපිට මුලින්ම යනවා කොහොමත් යනවා ස්ථාවර පිරිවැය. ඒතර ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට යනවා ඊට අමතරව අපිට යනවා විචල්්‍ය පිරිවැය. හරි. ප්‍රමාණයත් එක්ක අපිට යනවා විචල්්‍ය පිරිවැය. ඊට පස්සේ දෙන්නගේ එකතුවෙන් යනවා අපිට මොනවද යන්නේ අපිට ස්ථාවර පිරිවැයක් වැය වෙනවා. ඒතර මේ ඇවිල්ලා විචල්්‍ය පිරිවැය මේ ඇවිල්ලා ස්ථාවර පිරිවැය මේ දෙන්නගේ එකතුවෙන් අපිට යනවා මුළු පිරිවැය. මේ තමයි මුළු පිරිවැය. හරි. ඊට අමතරව අපිට දැන් අලුතෙන් කෙනෙක් ඉන්නවා. මේ කවුද? මේ ආදායම. ආදායම ඉන්නවනේ අපිට. දැන් ආදායම ඔයගොල්ලෝ හිතන්නේ මොන වගේ ප්‍රස්ථාරයක් වෙයිද? දැන් අපි දැක්කනේ දැන් අපි කොහොමද දැන් අපි සබන් කැටයකට යන විචාල පිරිවැය වුණේ කීයද? රුපියල් 15ක් නේ. රුපියල් 15කට වඩා අඩුවෙන් අපි විකුණන්නේ නැහැ නේද? ඒතර කොහොමද පාඩුයි? මං කියන්නේ එක සබන් කැටයකට යන වියදමටත් වඩා අඩුවෙන් විකුණොත් එහෙනම් අපිට කොහොමද පාඩුයි? අපි විකුණන්නේ අනිවාර්යෙන් අර අඩුම ගානේ සබන් කැටයට යන විචාල පිරිවැයටත් වඩා අඩුම ගානේ ඒ මිලටවත් ඒ යන වියදමටත් වඩා වැඩි මිලකට තමයි අපි අනිවාර්යෙන් විකුණන්නේ. හරිද? ඒ කියන්නේ අනිවාර්යෙන් දැන් මේ අපේ ආදායම් සමීකරණය මේ වගේ අවස්ථාවක් ගත්තොත් මේ විචල්්‍ය පිරිවැය රේඛාවට හෙලින් යන්න ඕනේ. හරි. එතන අපේ ආදායම් සමීකරණ ආදායම් රේඛාවත් ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා අපි දන්නවා. මොකද ප්‍රමාණය වැඩි වෙන මුළු ආදායම වැඩි වෙනවා. ඒතර ආදායම් රේඛාවකුත් තියෙනවා ඔන්නෝම ආදායම් රේඛාවකුත් තියෙනවා. එහෙම ආදායම් රේඛාවකුත් තියෙනවා. දැන් බලන්න අපි මේ ප්‍රස්ථාරේ මෙන්න මේ වගේ තැනක් ගමු. මෙන්න මේ වගේ Q ප්‍රමාණයක් ගමු. අපි ගමු මේක Q1 කියලා. අපි හිතන්නකෝ මේ සබන්කට 500ක් නිෂ්පාදනය කළාට පස්සේ Q1 කියලා තැනක් ගමු. දැන් මේ වගේ තැනකදී ඔයගොල්ලෝ මට කියන්න තියෙන්නේ ශුද්ධ ලාභයක්ද ශුද්ධ අලාභයක්ද? හිතලා ඉවරලා chat එකේ දාන්න. මේ Q1 වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරපු අවස්ථාවක මේ ව්‍යාපාරයට තියෙන ශුද්ධ ලාභයක්ද ශුද්ධ අලාභයක්ද? ජොයින් වෙන්න බැහැලු නේද? මම මේක කියන්නම් මේ චුට්ටක් ඉන්න කෝඩිනේටර්ට කියන්න. ඔව් හොඳයි. ශුද්ධ අලාභයක් තමයි එන්නේ. හරි. ඇයි එහෙම කියන්නේ අපි දැන් බලමු. දැන් බලන්න මේ වගේ මේ Q1 වගේ ලක්ෂයකදී අපේ ආදායම කොච්චරද? මේ ආදායම රේඛාව තමයි මේ කළු පාට රේඛාව. හරිද? මේක තමයි මේ කළු පාටින් ඇඳ මේ රේඛාව තමයි ආදායම් රේඛාව. ඒතර මේ වගේ අවස්ථාවකදී මේ ආදායම එන්නේ කොච්චරද? ආදායම එන්නේ මෙච්චරයි. ආදායම මෙච්චරයි. හරිද? ආදායම මෙච්චරයි. ඒතර මේ වගේ වෙලාවකදී මුළු වියදම කොච්චරද?
Q1 ප්‍රමාණය වෙලාවේදී මුළු පිරිවැය හොයන්න කොහොමද කරන්න ඕනේ? මේ Q1 මෙහෙම ගිහිල්ලා බලන්න කොතෙන්ද මුළු පිරිවැය රේඛාව හම්බෙන්නේ කියලා. මුළු පිරිවැය රේඛාව හම්බෙන්නේ මෙතෙන්ද මේ. දැන් බලන්න මුළු ආදායම තියෙනවා මෙච්චරක්. මේ මුළු වියදම තියෙනවා මෙච්චරක්. මුළු පිරිවැය තියෙන්නේ මෙච්චරයි. මේ කියන්නේ මේ පාඩුවක් නේ. ශුද්ධ පාඩුවක් තමයි තියෙන්නේ. ඇයි මේ ශුද්ධ පාඩුවක් තියෙන්නේ? මේ ශුද්ධ පාඩුවක් තියෙන හේතුව උනේ මෙන්න මෙයා. දැන් මේ ලක්ෂ්‍යදි ගත්තොත් මේ විචාල්‍ය පිරිවැයට වඩා මේ ආදායම වැඩි මේ. විචාල්‍ය පිරිවැය මෙච්චරයි මේ ලක්ෂ්‍යදි. විචාල්‍ය පිරිවැය මෙච්චරයි. ඒ වුණාට අපේ ආදායම තියෙනවා මෙච්චරක්. මෙන්න මෙතෙන්ට එනකම් මෙන්න මෙච්චරක් තියෙන ආදායම. විචාල්‍ය පිරිවැයට වඩා ආදායම වැඩි. හැබැයි මේ ශුද්ධ අලාභයක් වෙන්න හේතුව මොකද්ද? ශුද්ධ අලාභයක් වෙන්න හේතුව තමයි මේ ආරම්භයේදීම ගියේ මේ විශාල ස්ථාවර පිරිවැය. එතන අපි හැමතිස්සෙම ලාභය ගැන හිතනවා නම් මුළු පිරිවැයන හිතන්න. එතන මුළු පිරිවැයත් එක්ක බලුවම මේ පාඩුවක් තමයි මේ වගේ ලක්ෂයකදී වෙලා තියෙන්නේ. හරි. දැන් එහෙනම් අපි බලමු. එහෙනම් අපේ ලාභය දැන් ඔයගොල්ලන්ට තේරෙනවනේ මේක. විචාල පිරිවැයට වඩා වැඩියෙන් විකුණුවා කියලා අපිට සුද්ධ ලාභයක් ලබා ගන්න බෑ. අපි අර සබන් කැට නිෂ්පාදන උදාහරණ දෙනවා. අර යන්ත්‍රයට වියදම් කරපු ලක්ෂයයි ඊට පස්සේ ගොඩනැගිලි වියදම් කරපු ලක්ෂ 10යි මෙන්න මේ අර විචාල පිරිවැයට වඩා වැඩියෙන් සබංකර නිෂ්පාදනය කරලා ලබන ආදායමෙන් කොහොම හරි පියව ගන්න ඕනේ. අන්නේ පියව ගන්න ප්‍රමාණය ටික ටික කියන්නේ ඒ ප්‍රමාණය පියව ගන්න පටන් ගන්නවා මේ සබන් නිෂ්පාදනය කරන ප්‍රමාණය ටික ටික වැඩි කරනවා. ඔහොම වැඩි කරගෙන ගිහිල්ලා එක අවස්ථාවක් එයි. අන්නේ අවස්ථාවේදී අර මුළු ස්ථාවර පිරිවැය අර ආරම්භක ස්ථාවර පිරිවැය සම්පූර්ණයෙන් පියවිච්ච. අන්නේ ඒ අවස්ථාවේදී තමයි ව්‍යාපාරයේ ලාභ ලබන්න පටන් ගන්න. කියන පාඩු ඉවර වෙන්නේ. කියන්නේ ලාභයේ බිඳුවක් වෙන්නේ. එතන හොයන්නේ කොහොමද ප්‍රස්ථාරයෙන්? එතන ප්‍රස්ථාරයෙන් හොයන්න නම් අර මුළු ආදායමයි අපේ මුළු පිරිවැයයි සමාන ලක්ෂ්‍ය හොයන්න ඕනේ. ප්‍රස්ථාරයක නම් ලක්ෂ්‍ය එහෙම ප්‍රස්ථාරයක නම් ඒ වගේ ලක්ෂයක් හොයන්නේ කොහොමද අපි? ඒ අදාළ රේඛා දෙක කැපෙන තැන ඉන්නේ. එතන මේ මුළු ආදායම් රේඛාව කළු පාටින් මේ විදිහට තියෙනවා. මුළු පිරිවැය රේඛාව නිල් පාටින් මේ විදිහට තියෙනවා. මෙන්න මේ ලක්ෂ්‍යෙට ගිහින් බලන්න. මේ ලක්ෂ්‍යෙදි මොකද වෙලා තියෙන්නේ? මේ ලක්ෂ්‍යෙට ගියොත් එහෙම මේක අපි ගමුකෝ QB කියලා. මේ QB ලක්ෂ්‍යෙදි මොකද වෙලා තියෙන්නේ? මුළු ආදායමයි මුළු පිරිවැයයි සමාන වෙලා තියෙනවා නේද? මෙන්න මෙන්න මේ ලක්ෂ්‍ය තමයි මෙන්න මේ ලක්ෂ්‍යයේ ලාභය කොච්චරද? මේ ලක්ෂ්‍යයේ ලාභය බිඳුවයි. පාඩුවකුත් නැහැ, ලාභයකුත් නැහැ. මේ ලක්ෂ්‍ය තමයි අපි මේ සමාන ලක්ෂ්‍ය කියලා හඳුන්වන්නේ. හරිද? දැන් මේ ලක්ෂයෙන් දකුණු අත පැත්තේ ලක්ෂයකට ගියොත් එහෙම මොනව වෙයිද? මෙන්න මේ වගේ ලක්ෂයකට ගියොත් එහෙම මොකද වෙන්නේ? මෙතන අපි ගමු Q2 කියලා ප්‍රමාණය. Q2 වගේ ප්‍රමාණයක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? Q2 වගේ ප්‍රමාණයක් ගත්තොත් මේ මුළු ආදායම මේ විශාල අගයක් එන්නේ මේ. මුළු ආදායම මෙන්න මේ ප්‍රස්ථාරය මෙහෙම දික් කරලා තිබ්බනම් මේ විශාල අගයක් එනවා. ඒතර මුළු වියදම තියෙන්නේ මෙන්න මේ වගේ අගයක්. ඒතර මුළු ආදායම මුළු වියදමට වඩා වැඩි මෙන්න මේ ටික ලාභයක්. මුළු ආදායම වැඩි මුළු වියදමට වඩා Q2 වගේ ප්‍රමාණයකට. ඒ කියන්නේ මෙන්න මේ සමාන ලක්ෂයෙන් දකුණු අත පැත්තේ ලක්ෂයක් අපි තේරුවොත් එහෙනම් ප්‍රස්ථාරය මොකද වෙන්නේ? ව්‍යාපාරයේ ලාභය ලබන ලක්ෂයක් තමයි අපි තෝරන්නේ. හේතුව මොකද්ද? ඒ කියන්නේ දැන් මෙතෙන්දී ලාභය බිඳුවක් වුණානේ. එතනින් එහාට විකුණන ඒකක වලින් සුද්ධ ලාභයක් තමයි හම්බ වෙන්නේ. මොකද මේ අවස්ථාව වෙනකොට මේ මුළු ස්ථාවර පිරිවැය පිය වෙලා ඉවරයි. එතනින් එහාට සුද්ධ ලාභයක් තමයි ව්‍යාපාරයට ලැබෙන්නේ. පැහැදිලි නේද? දැන් බලමු සමායන ලක්ෂ්‍ය මෙතන හඳුන්වලා තියෙනවා. සමායන ලක්ෂ්‍ය යනු ලාභයේ බිඳුවක් වීම සඳහා විකිණිය යුතු ඒකක සංඛ්‍යාව වේ. දැන් එකපාරට දැන් ඕගලන්ට මේ කිව්වා නම් එහෙම මේ ලාභයේ බිඳුවක් වෙන්නේ ඒකක විකුණන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ ඉතින් අපි විකුණන්නේ මොනවා හරි ලාභයක් ගන්නනේ. දැන් ඕගලන්ට තේරෙනව නේද පැහැදිලි. මේ ලාභයේ බිඳුවක් වීම කියලා කියන්නේ අපි අර මුලින් විකුණන ඒකක 500,000 ප්‍රමාණ වලින් ඇත්තටම විචල්්‍ය පිරිවැයට වඩා වැඩියෙන් මිලකට විකුණුවත් අපිට ශුද්ධ ලාභයක් තිබ්බ අර ස්ථාවර පිරිවැය. දැන් මේ ලාභයේ බිඳුවක් වීම කියලා කියන්නේ අර මුළු ස්ථාවර පිරිවැය පියවිලා ඉවර වෙච්ච අවස්ථාව.
එනම් පාඩු සිදුවීම් වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් නිෂ්පාදනය කොට විකිණිය යුතු ඒකක සංඛ්‍යාව වේ. ඒ කියන්නේ ව්‍යාපාරයට අර මුලදී අපි දැක්ක ඒක 500,000 වගේ ප්‍රමාණයක් එක්කත් ස්ථාවර පිරිවැහින්ද පාඩුවක් වුණේ. දැන් මේ පාඩුව සම්පූර්ණ නවත්වා ගන්න අඩුම තරමින් නිෂ්පාදනය කරන්න විකුණන්න ඕන ඒකක සංඛ්‍යාව තමයි මේ සමාන ලක්ෂයෙන් අපිට හම්බෙන්නේ. සමාන ලක්ෂයේ මුළු පිරිවැය මුළු ආදායමට සමාන වේ. හරිද නේද? අපි අර රේඛා දෙක කැපෙන තැන සමාන ලක්ෂය විදිහට ගත්ත මුළු ආදායම රේඛාවයි මුළු පිරිවැය රේඛාවයි කැපෙන තැන තමයි අපි සමාන ලක්ෂය කියලා ගත්තේ. එහෙනම් සමාන ලක්ෂයේදී මුළු පිරිවැය මුළු ආදායමට සමානයි. සමාන ලක්ෂයෙන් ඔබට ලාභී පෙීම ආරම්භය. අපි දැක්ක සමාන ලක්ෂයෙන් දකුණත පැත්තේ අවස්ථාවක් බැලුවොත් එහෙම අපි දැක්ක ආදායම මුළු ආදායම තිබි මුළු පිරිවැයට වඩා ඉහළයි. එහෙනම් සමාන ලක්ෂයෙන් ඔබට ලාභී පෙීම ආරම්භ වෙනවා කියලා අපි දැක්කා. දැන් සමාන ඒකක සංඛ්‍යාවට සූත්‍රයක් අරගෙන තියෙනවා මෙතන. දැන් සූත්‍රය ගන්නව ඇත්ත කොහොමද? සූත්‍රය ගන්නේ සමාන ලක්ෂයේදී මොනවද අපි සමාන කළේ? සමාන ලක්ෂයේදී අපි සමාන කළා මුළු ආදායමයි මුළු පිරිවැයයි නේද? මේ සමීකරණ 1 කියලා ගත්තොත් මේ සමීකරණ 2 කියලා ගත්තොත් එහෙම අපි මොකද කරන්නේ සමාන ලක්ෂයේදී? අපි මේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය සමාන වෙනවා. මේකම සමාන ඒ කියන්නේ මේක ආවේ කොහොමද? මේක ආවේ මේ සමීකරණයෙන් හිතන්නත් පුළුවන්. සමාන ලක්ෂයේදී ලාභය කොච්චරද? සමාන ලක්ෂයේදී ලාභය සමානයි බිඳුවයි නේද? එහෙනම් අපි මේක බිඳුවක් කරනවා. ඒක බිඳුවක් වුණා කියලා කියන්නේ මොකද්ද? මේ මුළු පිරිවැය මේ පැත්තට ගෙනල්ලා දැම්මහම මුළු ආදායම මුළු පිරිවැය සමාන වෙනවා නේද? ඒතර ඒක එහෙම හිතන්නත් පුළුවන්. ඒ නැත්නම් අපි දන්නවා මුළු ආදායම මුළු පිරිවැය සමාන වෙච්ච අවස්ථාව තමයි සමාන ලක්ෂ්‍ය කියලා කියන්නේ. එහෙනම් පළවෙනි සමීකරණ දෙවෙනි සමීකරණය සමාන කරලා බලන්න. එහෙනම් මුළු ආදායම කියන්නේ selling price වැඩි කිරීම Q. ඔක සමාන වුණා ස්ථාවර පිරිවැය දාන Q වරක් UVC ට. මුළු පිරිවැය මම ලියුවේ. දැන් අපි හොයන්න ඕන සමාන ඒකක සංඛ්‍යාවනේ. එහෙනම් Q තමයි අපි හොයන්න ඕනේ නේද? එහෙනම් අපි FC ව මේ පැත්තේ තියලා yes SP මේ පැත්තේ තියලා මේ Q වැඩි කිරීම UVC මේ පැත්තට දාමු. එහෙනම් SP වැඩි කිරීම Q ඍණ Q වැඩි කිරීම UVC. එහෙනම් අපිට Q එළියට ගන්න පුළුවන්. එහෙනම් SP අඩු කිරීම UVC සමාන වෙනවා FC ට. දැන් අපිට තියෙන්නේ Q උක්ත කරන්න. එහෙනම් FC බෙදීම SP ඍණ UVC. ඕක තමයි මේ සමීකරණය කරන්නේ. සමාන ඒකක සංඛ්‍යාව සඳහා සමීකරණය ගන්නේ මුළු ආදායම මුළු පිරිවැය සමාන කරලා ඒ සමීකරණ තමයි මේ තියෙන්නේ. මොකද්ද සමීකරණය? මුළු ස්ථාවර පිරිවැය අරගෙන අපි ආව බෙදන්න ඕනේ විකුණුම් මිල අඩු කිරීම ඒකක විචාලය පිරිවැය. ඒකක විචාලය පිරිවැය විකුණුම් මිල අතර තියෙන වෙනස. බෙදන්න ඕනේ මුළු ස්ථාවර පිරිවැය. ඕකෙන් තමයි සමාන ඒකක සංඛ්‍යාව හම්බෙන්නේ. ඒතර මේ සූත්‍රය ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේ දක්වා මොනවද ගැටලු තියෙනවා නම් අහන්න. සමාන හරි දැන් පොඩි උදාහරණයක් දීලා තියෙනවා. මේ උදාහරණෙදී නම් අපිට ස්ථාවර පිරිවැය වැය වෙලා තියෙන ලක්ෂයක්. මේ තියෙන ඩොලර් වලින් ඩොලර් ලක්ෂයක් තමයි අපේ ස්ථාවර පිරිවැය වැය වෙලා තියෙන්නේ. හරිද? ඩොලර් ලක්ෂයක් තමයි ස්ථාවර පිරිවැය වැය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු විචාලි පිරිවැය මෙතන දීලාත් නැහැ. ඒ කියන්නේ විචාලි පිරිවැය රේඛාවක් මෙතන දීලා නැහැ. ඒ කියන්නේ මේ රේඛාව විචාලි පිරිවැය රේඛාවකුත් අපි හැමතිස්සෙම හඳන ඒ රේඛාව දීලා නැහැ. මොකද ඒ රේඛාව අපිට එච්චර වැදගත් නැහැනේ. ඒ දෙන්නගේ එකතුව ස්ථාවර පිරිවැය විචාලි පිරිවැය කියන දෙකේ එකතුව මුළු පිරිවැය රේඛාව තමයි මේ කහ පාටින් තියෙන්නේ. මේ තියෙන මුළු පිරිවැය රේඛාව. හරි. මුළු පිරිවැය රේඛාව දීලා තියෙනවා. ඊට පස්සේ මුළු ආදායම් රේඛාවකුත් දීලා තියෙනවා. මේ තියෙන මුළු ආදායම් රේඛාව. දැන් සමාන ලක්ෂ්‍ය වෙනට ඔයගොල්ලෝ දන්නවා ආදායම් රේඛාවයි මුළු පිරිවැය රේඛාවයි කැපෙන තැන. කැපෙන තැන තමයි සමාන ලක්ෂ්‍ය කියලා එන්නේ. මේ තියෙන සමාන ලක්ෂ්‍ය තමයි හොයලා තියෙන්නේ. ඒතර සමාන ලක්ෂ්‍ය කැපෙන තැනින් අපිට එනවා සමාන ලක්ෂ්‍ය එකක 10000ක් කියලා. හරිද? ඕක සමීකරණයෙන් ගන්න හැටිත් ඊළඟ තැන දීලා තියෙනවා දත් දීලා තියෙන හින්දා. දැන් බලන්න.
මුළු ස්ථාවර පිරිවැය ලක්ෂය. ඊට පස්සේ ස්ථාවරව දැක්කා. ඊට පස්සේ ඒකක විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා ඩොලර් 2යි. ඒකක විචල්්‍ය පිරිවැය කොච්චරද? ඩොලර් 2යි. ඊට පස්සේ විකුණු මිල දීලා තියෙනවා ඩොලර් 12යි කියලා. ඒ ටික දුන්නා නම් අපිට තියෙන සමීකරණ ආදේශ කරන්න විතරයි සමාන ඒකක සංඛ්‍යාව හොයන්න. සමාන ඒකක සංඛ්‍යාව වන සමීකරණය මොකද්ද? ස්ථාවර පිරිවැය බෙදීම විකුණු මිල ඍණ ඒකක විචල්්‍ය පිරිවැය නේද? සංකේත වලින් ලිව්වොත් එමේ FC බෙදීම SP ඍණ UVC නේද? ත්‍රෝග තමයි මේ ආදේශ කරලා තියෙන්නේ. ස්ථාවර පිරිවැය ලක්ෂයයි විකුණු මිල කීය 12යි ඒකක විචල්්‍ය පිරිවැය 2යි ඕකෙන් තියෙනවා 10000. හරිනේ මේ දෙක කැපිලා තියෙන මේ රේඛා දෙක ආදායම් රේඛාව මුළු පිරිවැය රේඛාව කැපිලා තියෙන්නේ 10යි. සමාන ලක්ෂ්‍ය ස්ථාවර පිරිවැය ලක්ෂයක් වන අතර මුළු විචල්්‍ය පිරිවැය 20000ක් වේ. ආදායම වන 1,20,000ට මුළු පිරිවැය සමාන වේ. සමාන ලක්ෂ්‍යයට දාලා දත්තත් ඒගොල්ලෝ දීලා තියෙනවා. දැන් බලමු සමාන ලක්ෂ්‍ය මොකද වෙලා තියෙන්නේ කියලා. සමාන ලක්ෂ්‍ය ආදායම කොච්චරද? සමාන ලක්ෂ්‍ය ආදායම 1,20,000යි. සමාන ලක්ෂ්‍ය ආදායම 1,20,000යි. දැන් අපි දන්නවා සමාන ලක්ෂ්‍ය මොකද වෙන්නේ? ආදායමයි මුළු පිරිවැය සමාන වෙන්න ඕනේ නේද? සමාන ලක්ෂ්‍ය මුළු පිරිවැය කොච්චරද? සමාන ලක්ෂ්‍ය මුළු පිරිවැය 1,20,000ම තමයි. 1,20,000න් කොහොමද බෙදෙන්නේ? 1,20,000න් අපි දන්නවා ලක්ෂයක් ස්ථාවර පිරිවැය කියලා. මේ බලන්න මේ 10,000ට දාලා ස්ථාවර පිරිවැය නේ. 10,000ට දාලා ස්ථාවර පිරිවැය හැම ස්ථාවර පිරිවැය වෙනසක් වෙන්නේ නැහැ. අර 1,20,000න් ලක්ෂයක් ස්ථාවර පිරිවැය. ලක්ෂයක් ස්ථාවර පිරිවැය. එහෙනම් අර 1,20,000 හැදුනේ කොහොමද? ඉතුරු 20,000 එන්නේ මෙන්න මේ විචල්්‍ය පිරිවැය නේද? ඒගොල්ලෝ දීලා තිබ්බේ නැති රේඛාවේ. 20,000 විචල්්‍ය පිරිවැය. එහෙනම් අපිට මේ රේඛාව වල මීට වඩා හරි විදිහට අඳින්නත් පුළුවන් නේද? ඒ කියන්නේ මේ 20,000 හරහා තමයි මේ 10,000 යන්න ඕනේ. ඒ කියන්නේ ඔන්න ඔහොම රේඛාව. මෙන්න මෙහෙම රේඛාවක් තමයි ඔක අඳින්න ඕනේ. ඒ කියන්නේ 20,000 හරහා යන්න ඕනේ 10,000 ෙදි නේද? විචල්්‍ය පිරිවැය රේඛාව. හරි. සමාන ලක්ෂ්‍ය 10,000ක් ඉහළ විට නිල් පැහැති ආදායම් රේඛාව කහ පැහැති මුළු පිරිවැය රේඛාවට වඩා ඉහළින් පවතිමින් ලාභයක් නිරූපණය කරයි. සමාන ලක්ෂ්‍යයට වඩා පහළ විට ව්‍යාපාරයේ පාඩු ලබයි. බලන්න. නිල් පැහැති ආදායම් රේඛාව කහ පැහැති මුළු පිරිවැය රේඛාවට වඩා ඉහළ වෙන්නේ වැඩි වෙන්නේ මොන පැත්තේද? සමාන ලක්ෂ්‍යයට දකුණු පැත්තේදී. ඒ කියන්නේ මෙන්න මේ කොටසේදී. බලන්න මේ කොටසේදී. හැමතිස්සෙම ආදායම් රේඛාව බැලුවොත් එහෙම මේ ආදායම වැඩි මුළු පිරිවැයට වඩා මොකක් හරි ඒකක සංඛ්‍යාවක් ගත්තොත් එහෙම. ඒ කියන්නේ මේ හරියදී ව්‍යාපාරය ලාභ ලබනවා. සමාන ලක්ෂ්‍යයට පහළ අවස්ථාවලදී මොකද වෙන්නේ? පහළ අවස්ථාවලදී මේ ආදායම් රේඛාව මුළු පිරිවැය රේඛාවට වඩා අඩුයි. ඒ කියන්නේ ව්‍යාපාරයේ පාඩු ලබනවා. මේ වෙනස සිදු වෙන්නේ 1,10,000 කියන සමාන ලක්ෂ්‍යයේ. දැන් ඕගොල්ලෝ හදන්න ඕනේ ගැටලුවක්. ඔයගොල්ලෝ හදන්න මෙන්න මේ ගාන. දැන් මේ අපි මෙතෙක් ඉගෙන ගත්ත සමායනය සහ පිරිවැය අදාළ පිරිවැය ආදායම් සම්බන්ධ සංකල්ප භාවිතා කරලා ඔයගොල්ලෝ මේ 2017 මාර්තු මාසෙ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ මේ සම්පූර්ණ ගානක් දීලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ උත්සාහ කරන්න.
පළවෙනි කොටසට වගේ උත්තරයක් ගත්තද? පළවෙනි කොටසේ පිළිතුර ආවනම් දාන්නකො. ඊට පස්සේ මම හදන්න පටන් ගන්නවා. හරි බොහොම හොඳයි. උත්තර දාලා තියෙනවා. ගොඩක් හොඳයි. හරි. එක්තරා සමාගමක් LED බල්බ් නිපදවා ඒක හදලා පළවෙනි කොටස ඉවරයි. දිගටම හදාගෙන යන්න. උත්තරත් chat එකේ දාන්න. මම දැන් මුලින්ම හදාගෙන යන්න. එක්තරා සමාගමක් LED බල්බ් නිපදවා එකක් රුපියල් 500 බැගින් විකුණයි. දැන් අපේ SP කීයද? SP 500යි. මෙම සමාගම රුපියල් 2,50,000ක ස්ථීර පිරිවැය. ස්ථාවර පිරිවැයට තව වචනයක්. ස්ථීර පිරිවැයක්ද? ෆික්ස් කොස්ට් එක කීයද? 2,50,000. එක් බල්බයක් සඳහා රුපියල් 350ක විචල්්‍ය පිරිවැයක්ද දරයිලු. එහෙනම් යුනිට් වේරියබල් කොස්ට් එක. කොච්චරද? 350. මුළු වියදම සඳහා සමීකරණයක් නිපදවන බල්බ සංඛ්‍යාව ඇසුරින් ලියා දක්වන්න. මුලින්ම කියනවා මුළු වියදම සඳහා සමීකරණයක් නිපදවන බල්බ සංඛ්‍යාව Q ඇසුරින්. එහෙනම් මුළු වියදම ආවේ කොහොමද? මුළු වියදම ආවේ මුළු විචාල්‍ය පිරිවැය දාන මුළු ස්ථාවර පිරිවැය නේ. ස්ථාවර පිරිවැය දාන විචාල්‍ය පිරිවැය නේද? එහෙනම් විචාල්‍ය පිරිවැය ස්ථාවර පිරිවැය කොච්චරද? 2,50,000 නේ. විචාල්‍ය පිරිවැය ආවේ කොහොමද? මම කියන්නේ විචාල්‍ය පිරිවැය සමීකරණය මොකද්ද? ඒක අපි දන්නවා. ඒකක විචාල්‍ය පිරිවැය වරක් Q කියලා නේ. එහෙනම් ඒක අපි ආදේශ කරමු. දැන් ඒකක විචාල්‍ය පිරිවැය දීලා තියෙනවා 350යි කියලා. 350යි Q. ඔක තමයි සමීකරණය. මුළු පිරිවැය හා නිෂ්පාදිත බල්බ ප්‍රමාණය අතර සම්බන්ධතාවය නිරූපණය කිරීම සඳහා ප්‍රස්ථාරයක් අඳින්න. ප්‍රස්ථාරයක් අඳින්න තියෙනවා. ප්‍රස්ථාරයේ අක්ෂ මොනවද? අක්ෂ නම් කරන්න ඕනේ Q. මෙතන මොකද්ද? පිරිවැය. දැන් මේක මේ සරල රේඛීය ප්‍රස්ථාරය නේද? මේ y = mx ධන c ප්‍රස්ථාරය. හරි. මේකේ අන්තක්ඛණ්ඩය කොච්චරද? 2,50,000. කියන්නේ මේ වගේ ධන අන්තක්ඛණ්ඩයක් ඊට පස්සේ ධන අනුක්‍රමණයක් එක්ක තියෙන රේඛාවක් නේද? ඔන්නෝම රේඛාවක් කියන්නේ. ඒතර මේව නම් කරන අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය 2,50,000යි ප්‍රමාණයත් එක්ක කොහොම වැඩි වෙන රේඛාවක් කියන්නේ. බල්බ 1000ක් නිපදවන්නේ නම් මුළු වියදම ගණනය කරන්න. කියන්නේ Q 1000ට සමාන කරන්න තියෙන්නේ. අපි මේ සමීකරණය හොයාගත්තනේ. ඒක Q 1000ට දාන්න තියෙන්නේ. Q = 1000. Q = 1000 දාලා බලමු කීයද total cost එක එන්නේ කියලා මුළු පිරිවෙන්. 2,50,000 ධන 350 වරක් 1000. උත්තරේ කීයද? 6 ලක්ෂයි. ඔයගොල්ලෝ උත්තරේ හරි උත්තරේ අරගෙන තිබ්බනේ. දැන් අපි බලමු දෙවෙනි කොටස. සමායනය වීම සඳහා මෙම සමාගම නිපදවා විකිණිය යුතු බල්බ ගණන කොපමණද?
ඉංගියකුත් දීලා නේද? ඉංගියක් අවශ්‍යත් නැහැ අපිට. අපි දන්නවනේ. සමාන ලක්ෂ්‍ය මගින් පාඩිය සිදුවීම් වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් නිෂ්පාදනය කොට විකිණිත සංඛ්‍යාව හඳුනා ගැනීම කියලා ඉංගියක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා අපේ පාඩු ලබන එක නවත්තන තැන තමයි සමාන ලක්ෂ්‍ය කියලා කියන්නේ කියලා. අවම වශයෙන් කොච්චරක් හදන්න ඕනද කියන එක. සමාන නියම සඳහා නිපදව යුතු බල්බ ගන්න කොපමණද කියලා අහනවා. එහෙනම් ඕක අපිට කෙලින්ම අපේ සමීකරණය හදන්නත් පුළුවන් නේද? මතකද අපේ සමීකරණය? අපේ සමීකරණය මතක තිබ්බනම් එහෙනම් මොකද කරන්නේ අපි? q ට දානවා fc බෙදීම sp ඍණ uvc නේද? ඒතර කෙලින්ම ඕක දැම්මනම් එනවා අපේ 2,50,000 ස්ථාවර පිරිවැය. ඕක බෙදන්න ඕනේ විකුණුම් මිල දීලා තිබ්බ උඩ 500යි කියලා. 350යි ඒකක විචාල්‍ය පිරිවැය. ඕක සුළු කරපුවාම වෙනවා 1666.67ක් එන්නේ. හොඳේ. දැන් 1666.67ක් කියලා මේ මොකද්ද මේ බල්බනේ බල්බ කෑල්ලක් හදන්න බෑනේ නේද? බල්බ් එක තුනෙන් දෙකක් හදන්න බෑනේ. එහෙනම් අපි 1666 ද උත්තරේ විදිහට දාන්න 1667ද? 1666 දැම්මොත් පාඩුවක්. හොඳයි අර සමාන ලක්ෂය වම් අත පැත්තේනේ. දැන් මේ අහන්නේ පාඩු නවත්තන එකක් ගැනනේ. එහෙනම් 1667 දාන්න ඕනේ. හරිද? එහෙනම් බල්බ කොච්චරද බල්බ 1667ක් නිෂ්පාදනය කරන්න ඕන. හරි. දැන් බැරි වෙලාවක හිතන්නකෝ ඔයගොල්ලන්ට මේ සමීකරණ අමතක වෙලා තිබ්බා කියලා. සමීකරණ අමතක වෙලා තිබ්බනම් මේ ඉංගිය පාවිච්චි කරලා ඉතින් සමීකරණේ නොගෙන හදන්න තියෙන්නේ. සමීකරණ නොගෙන හදන්නේ කොහමද? එහෙනම් කරන්න වෙන්නේ ඉතින් මේ පාඩුව නවත්තන තැනද? ඒ කියන්නේ ලාභයේ බිඳුව වෙන තැනනේ. ඒ කියන්නේ ආදායමයි වියදමයි සමාන නේද? එහෙනම් ආදායමයි වියදමයි වෙන වෙනම හොයන්න තියෙන්නේ. එහෙනම් ආදායම වෙන්නේ මේ වෙලාවේදී කොච්චරද? ආදායම වෙන්නේ දැන් අපි කියුනේ හොයන්නේ ආදායම වෙන්නේ විකුණන භාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීම විකුණුම් මිල 500. හරිද? ඊට පස්සේ මේ වෙලාවේදී මුළු පිරිවැය කොච්චරද? මුළු පිරිවැය වෙන්නේ මේ රේඛාවෙන් එන එක. මේ සමීකරණයෙන් එන එක. 2,50,000 ධන 350යි q. දැන් ඔය දෙන්න සමීකරණ තියෙන්නේ. සමාන කරන්න තියෙන්නේ මොකද? අපි මේ හොයන සමාන ලක්ෂණය වෙලාවේදී ආදායම මුළු පිරිවැය සමාන. එහෙනම් 500යි q සමාන වෙනවා 2,50,000 ධන 350යි q ට. එහෙනම් 150යි q සමාන වෙනවා 2,50,000ට. එහෙනම් q සමාන වෙනවා 2,50,000 බෙදීම 150ට. ඕකනොත් මේ උත්තරේ වෙනවා 1667 වෙනවා. මම නිකන් මේකත් ලියන්නේ. බැරි වෙලාවත් කාට හරි මේ සමීකරණ අමතක වෙලා තිබ්බනම් මේ මුලින් ඉඳන් සමීකරණ අර ඒ කියන්නේ මුලින් ඉඳන් ආදායම වියදම සමාන කළත් මේ උත්තරෙම ගන්න හැටි තමයි මේ දැන් මේ උත්තරේ ගත්තද ඔයගොල්ලෝ? හොඳයි. උත්තරේ දාලා තිනවා කට්ටිය. 1667. දිගටම හදාගෙන යන්න උත්තර දාන්න. මම මේ ටික අයින් කරනවා.
තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ උත්තරය දැම්මද? තුන්වෙනි කොටසේ උත්තර දාලා තියෙනවා කට්ටිය. සමහරවිට චුට්ටක් උත්තරේ වැරදිලා තියෙනවා. හරි උත්තරේ ලක්ෂ 2 හොඳයි. බලන්න ලක්ෂ 2 ගන්න පුළුවන්ද? 2016 දී මෙම සමාගම බල්බ 3000ක් නිපදවනු ලැබුවේ නම් දැන් Q කීයද? Q 3000යි. මුළු විකුණුම ආදායම සහ ලාභය ගන්න කරා. හරියට ආදායම වලදී ලක්ෂ 5 කියලා දාන්න ඇත්තනේ. ආදායම හරිය. දැන් මුලින් ආදායම හොයන්න තියෙන්නේ. දැන් ආදායම හොයන්නේ කොහොමද? ආදායම හොයන්නේ Q වැඩි කිරීම SP නේද? එහෙනම් ඒක කොච්චර 3000 වැඩි කිරීම 500. කොච්චර? ලක්ෂ 15යිනේ. ඒකකේම දාන්න. රුපියල් ලක්ෂ 15. අවසාන උත්තරේට ඒකකේම දාන්න. හරි. රුපියල් ලක්ෂ 15. ඒ තමයි මුළු ආදායම. දැන් ලාභය හොයන්නේ කොහොමද? ලාභය හොයන්න ආදායමේ මුළු පිරිවැය අඩු කරන්න ඕනේ. එහෙනම් අපි 1/3000 දී මුළු පිරිවැය හොයන්න. 1/3000 දී මුළු පිරිවැය හොයන්න. 1/3000 දී මුළු පිරිවැය කොච්චරද? මේ සමීකරණයෙන් එන්නේ. 2,50,000 ධන 350 වැඩි කිරීම 3000. කොච්චරක් එනවද? ලක්ෂ 13ක් එනවනේ. එහෙනම් ලාභය කොච්චරද? ලාභය සඳහනයි ආදායම අඩු කිරීම මුළු පිරිවැය නේද? ලක්ෂ 5 ලක්ෂ 13ක් අඩු කරාම කොච්චරක් එනවද? රුපියල් ලක්ෂ 2. අන්තිම කොටස හදාන්න බලන්න. අන්තිම කොටස ටිකක් හොඳයි. හරි හොඳයි උත්තරේ. සසිනී අරන් තියෙනවා 10%යි කියලා. හොඳයි. ටිකක් මකනවා. දස් 18 වසරේදී ස්ථිර හා විචාල පිරිවැය දෙකම 10%කින් වැඩි වේ අපේක්ෂිතය. ඉහත දෙක කොටසේ ගණනය කළ නිෂ්පාදන ප්‍රමාණය දීම සමානය වීම සඳහා LED බල්බ විකුණුම ඉහළ දැරුම් ප්‍රතිශතය ගණනය කරන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ දැන් ස්ථාවර පිරිවැයයි අපේ විචාල පිරිවැය කියන දෙකම වැඩි වෙලා. හරිද? ස්ථාවර පිරිවැය විචාල පිරිවැය කියන දෙකම වැඩි වෙනවා. පිරිවැය වැඩි වෙනව නේද? එතර මේ අර ලාභ ලබන ආරම්භ කරන ලක්ෂයට යන්න වැඩියෙන් බල්බ හදන්න වෙයිද? ඔව් නේද? දැන් මේ පිරිවැය වැඩි වෙලානේ. එතන කලින් බල්බ අපිට හම්බුණා බල්බ 1000ෙන්ද කොහෙද සමාන වුණා නේද? නෑ 1667 නේ. 1667න් සමානය වුණා. හැබැයි දැන් බල්බ 1667න්ම සමානය කරන්න බැරි වෙනවා. වැඩියෙන් බල්බ නිෂ්පාදනය කරන්න වෙනවා. අපි අපේ අර මුළු වියදම පියව ගන්න. මොකද දැන් මේ වියදම වැඩි වෙච්ච හින්දා. හැබැයි තව කරන්න වැඩක් තියෙනවා. අර නිපදවන බල්බ සංඛ්‍යාව වැඩි නොකරගෙන දැන් මේ ගාන කියලා තියෙන එක අපිට ඕනනම් පුළුවන් අර වියදම ඉක්මනට පියව ගන්න අපිට පුළුවන් අපේ විකුණුම් මිල ඉහළ දාන්න නේද? අපේ විකුණුම් මිල ඉහළ දාන්නත් පුළුවන්. එක්ක අපිට පුළුවන් බල්බ එක්ක අපිට පුළුවන් කියන අපිට වෙන්නේ එක්ක බල්බ සංඛ්‍යාව වැඩියෙන් නිෂ්පාදනය කරන්න වෙනවා ලාභ ලබන්න ආරම්භ කරන්න.
හැබැයි එහෙම නැතුව අර කලින් බල්බ සංඛ්‍යාව 1667 දී ලාභ ලැබීම ආරම්භ කරන්න නම් සමාය ලක්ෂ 1667න් පවත්වා ගන්න අපිට කරන්න පුළුවන් අනිත් වැඩේ තමයි අපි විකුණුම් මිල ඉහළ දමන එක. මොකද එතකොට අර පිරිවැය වැඩි වුණාට මේ වැඩි වෙච්ච පිරිවැය ඉක්මනට පියව ගන්න පුළුවන්. මොකද අපිට වැඩියෙන් ආදායමක් හම්බ වෙන හින්දා. හරිද? එහෙනම් අපි අර කලින් සමීකරණයටම දාමු. දැන් කලින් සමීකරණය මොකද උනේ? Q සමාන වුණා FC බෙදීම විකුණුම් මිල අඩු කිරීම UVC ට නේද? හරි. දැන් 110 කියන්නේ වැඩි උනේ. මේ 110ක වැඩිවීම අපි කොහොමද මේවා සංකේතවත් කරන්නේ? දැන් කලින් එක SP නම් දැන් අලුත් එක SP1 කියලා හිතමුකෝ විකුණුම් මිල. මේ SP නෙමෙයි. අපි වැඩි කළේ ස්ථාවර පිරිවැයනේ. දැන් කලින් එක FC නම් දැන් අලුත් එක FC1 කියලා හිතමුකෝ. දැන් FC1 හොයන්නේ කොහොමද 110කින් වැඩි වුණා? FC වැඩි කරන්න ඕන අපි 110කින් වැඩි වුණාම අපි කොහොමද හොයන්නේ? අර මතකද අර කලින් සතිය වල අර උද්දමනය 107කින් වැඩි කළාම මොකද කළේ අපි? FC වැඩි කළා උද්දමනය 107කින් වැඩි කරපුවාම අර ඊළඟ අවුරුද්දේ මේ ඊළඟ අවුරුද්දේ භාණ්ඩයේ මිල හොයන්න මොකද අපි කළේ? එක දාන 110 නම් ඒක දශම වලින් මෙතෙන්ට ආදේශ කළා නේද? දැන් මේ 110කින් වැඩි කරලා තියෙන්නේ. ඔක දශම කරන්න මොකද කරන්නේ? 10 100න් බෙදන්න ඕනේ නේ. කියන්නේ දශම එක නේද? එක දාන දශම එක දාන්න ඕනේ මෙතෙන්ට. කියන්නේ ඊළඟ අවුරුද්දේ ආද මේ මුළු පිරිවැය 110කින් වැඩි උනේ. FC1 හොයන්න මොකද කරන්නේ? FC වැඩි කරන්න ඕනේ එක දාන දශම එකකින්. දශම එක ආවේ කොහමද? 110කින් වැඩි වෙච්ච ඉඳ ඒක 100න් බෙදලා මේ දශම ගන්න අපි හොයාගත්තා. හරිද? එහෙනම් අපි ඒවා ආදේශ කරන් මෙතෙන්ට. එහෙනම් දැන් එහෙනම් දැන් අලුත් මේක කොච්චරද? අලුත් ස්ථාවර පිරිවැය කොච්චරද? අලුත් ස්ථාවර පිරිවැය වෙන්නේ පරණ ස්ථාවර පිරිවැය උනේ කොච්චරද? 2,50,000යි. 2,50,000යි. ඕක වැඩි කරන්න ඕනේ එක දාන දශම එකකින්. බෙදන්න ඕනේ විකුණුම් මිල තමයි අපි හොයන්නේ. විකුණුම් මිල තමයි අපි හොයන්න ඕනේ. ඊට පස්සේ ඒකක විචාල පිරිවැයට මොකද වෙලා තියෙන්නේ? ඒකක විචාල ප්‍රමාණයත් වැඩි වෙලානේ. ස්ථාවර විචාල පිරිවැය දෙකම 110කින් වැඩි වෙයි. මේ විචාල පිරිවැය 110කින් වැඩි කළා කියලා කියන්නේ මේ විචාල පිරිවැය වැඩි කරන්නේ කොහොමද? ඒකක විචාල පිරිවැය වැඩි කරන්නේ. ඒකත් අර විදිහම තමයි. UVC වැඩි කරන්න ඕනේ එක දාන දශම එකකින්. හරිද? දැන් Q වෙනස් වෙනවද? Q වෙනස් වෙන්නේ නැහැ. අපි මේ Q සමාන ඒකක සංඛ්‍යාව ඒ ගානම තියාගන්න ඕන විකුණුම් මිලනේ මේ හොයන්නේ. එහෙනම් අපිට මේ සමීකරණ මේ විදිහට විසඳන්න පුළුවන්. 1667 සමානයි 2,50,000 එක දන දශමයකින් වැඩි කළා. ඒ කියන්නේ 1.1කින් වැඩි කරපුවාම කීය දෙන්නේ උත්තරේ? 2,75,000. ඕක බෙදන්න ඕනේ SP ඍණ 1.1 වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 350 නේද තිබ්බේ මේක. ඒකක විචාල පිරිවැය. මේ කියන්නේ 1667 1667 සමානයි 2,75,000 බෙදීම SP ඍණ 385. ඔක සුළු කරාම එනවා විකුණුම් මිලට එන උත්තරයක් 549.96 කියලා. හරිද? මේක ආසන්න වැටෙවුවහම ඔයගලන්ට ගන්න පුළුවන් රුපියල් 550යි කියලා. එහෙනම් විකුණුම් මිල ඉහළ දවන ප්‍රතිශතය කොච්චරද? කලින් විකුණලා තිබ්බේ 500කනේ. දැන් 550කට විකුණන්නේ. එහෙනම් කීයකින් වැඩි කළාද? 50කින් වැඩි කළා නේද? එහෙනම් ප්‍රතිශතය හොයන්න මොකද කරන්න ඕන? 50ක් නේ වැඩි කරලා තියෙන්නේ. 50 බෙදීම 500 වැඩි කිරීම 100%. කොච්චරද? 110යි කියලා උත්තරේ එනවා. ඔක හදන්න එක එක ලේසි විදි තියෙනවා. මේ මම ටිකක් සරල විදිහක් කියලා දුන්නා.
ඔන්නම් පුළුවන් මෙන්න වැඩි දෙන කෙනෙක්ට කියන්නේ කෙලින් උත්තරේ ගන්න ඕන මොකද කරන්නේ? අපි කෙලින් උත්තරේ ගන්න ඕන අර වැඩි වෙච්ච ප්‍රතිශතය හිතන්නකො x වගේ දාගෙන ඉවරලා අර 500 x කියලා x හොයන්න තිබ්බා. ඒ කියන්නේ මෙතන දැන් sp වල 500 නේ. මෙතන 500 මෙතන 500ක් දාලා ඉවරලා උතන දානවා 500 යයි x කියලා. 500x කියලා දාලා ඉවරලා x එක ගණන් එහෙම කෙලින්ම එන්නේ අර වැඩි වෙච්ච ප්‍රතිශතය. ඒ 1.1 වගේ x ටේතර 1.1 කියනවා. x ට 1.1 ආවා කියලා කියන්නේ වැඩි වෙච්ච ප්‍රතිශතය 10%. කාටත් ලේසියෙන් හදන්න ඕන නම් මම කිව්වේ. මේ විදිහට හදුවම පැටලෙන්නේ. දැන් මෙතෙන්දි මොකද කළේ සමාන ඒකක සංඛ්‍යාව නියතව තියාගන්න ඕන විකුණුම් මිල තමයි හැම. දැන් අපි යමු තව ගැටලුවකට. මේක පැහැදිලි නෑ නේද? දැන් මේ ගැටලුවත් ඔය ගැටලුව වගේමයි 10 සැප්තැම්බරේ ගෙදරදී උත්සාහ කරන්න. රේඛීය ශය ක්‍රමයක ඇලකුත් තියෙනවා. දැන් හදන්න මට මේක 2018 සැප්තැම්බර්. මේ ගැටලුව හදන්න. මම මේක වගේ කියලා කිව්වේ මේක හොඳ 17 සැප්තැම්බර් එකත් අර වගේමයි. 18 සැප්තැම්බර් එක හදන්න දැන්. හරි ඔයගොල්ලෝ හදන්න මම හදන අතර මම පටන් ගන්න හදන්න. ලංකා පෑන් සමාගම පෑන් 5000ක් නිපදවා විකිණීමේදී පහත් සඳහන් ආදායම් සහ පිරිවැය වාර්තා කරයිලු. විකුණුම ආදායම් දීලා තියෙනවා 2,50,000යි කියලා ස්ථාවර පිරිවැය 50,000යිලු විචල්්‍ය පිරිවැය 1,25,000යිලු. මේකේ අදාළ දත්ත දීලා තියෙන්නේ. අදාළ දත්ත දීලා තියෙන දැන් ආදායම 2,50,000යි ස්ථාවර එක 50,000යි විචල්්‍ය පිරිවැය 50,000යි කියන්නේ මුළු පිරිවැය කොච්චරද? මුළු පිරිවැය 1,75,000යි නේද? ඒ කියන්නේ මේක ලාභ ලබන අවස්ථාවක තමයි දැනටත් තියෙන්නේ. හරි. කියන්නේ සමාන ලක්ෂණ දකුණු අත පැත්ත තමයි මේක ඉන්නේ. එම පිරිවැය සහ මිල ව්‍යුහය යටතේම තවත් පෑන් 500ක් නිෂ්පාදනය කර විකුණුවේ නම් ලාභය වැඩිවීම ගණනය කරන්න. දැන් ලාභය වැඩිවීම ගණනය කරන්න නම් මොකද කරන්න ඕනේ? ලාභය වැඩිවීම ගණනය කරන්න නම් අපි අර ඒකකයකට ලබන ලාභ ප්‍රමාණය හොයලා ඒක වැඩි කරන්න ඕනේ. අර වැඩිපුර නිපදවන ඒකක සංඛ්‍යාවයි. දැන් ඒකකයකට හොයන ලාභය හොයන්න මොකද කරන්න ඕනේ? ඒකකයකට හොයන ලාභය හොයන්න ඕගොල්ලෝ වෙන වෙනම මේවා විකුණුම් මිලයි විචාලි පිරිවැයයි හොයාගන්න වෙනව නේද? හරි. එහෙනම් අපි මුලින්ම ඒකකයක විකුණුම් මිල හොයමු. පෑනක විකුණුම් මිල. පෑනක විකුණුම් මිල කොච්චරද? මුළු විකුණුම් ආදායම බෙදන්න ඕනේ විකුණුම පෑන් සංඛ්‍යාවෙන් 5000යි. උත්තරේනවා උත්තරයක්
පෑනක් විකුණලා දෙන්නේ මේගොල්ලෝ කීය ගන්නද? රුපියල් 50 ගන්න. ඒතර පෑනක විචාලි පිරිවැය කොච්චරද? ඒකක විචාල්‍ය පිරිවැය එනවා 1,25,000 බෙදන්න ඕන කීයෙන්ද? ආයෙ 5000යි. රුපියල් 25යි කියලා එනවා. හරි. දැන් මට කියන්න මේ ස්ථාවර පිරිවැය ඒකක ස්ථාවර පිරිවැය කියලා එකක් තියෙනවද? එහෙම එකක් නැහැ නේද? ඒකක ස්ථාවර පිරිවැය කියලා එකක් හොයලා වැඩක් නැහැ. දැන් හිතන්නකෝ මේ ප්‍රස්ථාර ඔන්න ඔහොම එකක් නෙන්නේ. මේ ස්ථාවර පිරිවැය හොම තියෙනවා. මුළු පිරිවැය හොම තියෙනවා. විචාල්‍ය පිරිවැය මෙහෙම තියෙනවා. ආදායම හොම තියෙනවා. හරි. ආදායම මුළු පිරිවැය මේ විචාල්‍ය පිරිවැය මේ ස්ථාවර පිරිවැය. දැන් මේ කෙලිම සමාන ලක්ෂණ දකුණත පැත්තේ තැනක මේ නම් දීලා තියෙන්නේ. වම් අත පැත්තේ ඉන්නත් පුළුවන් සමාන ලක්ෂණ ඉන්නත් පුළුවන්. කොහේ හිටියත් මේ පෑන් නිෂ්පාදනය කරන ඒ කියන්නේ දැන් මේ දැන් හිතන්නකෝ මේ වගේ තැනක හිටියා කියලා පාඩු ලැබෙමින් හිටියා කියලා හිතන්නකෝ මේ වගේ තැනක වැඩි වැඩියෙන් පෑන් නිෂ්පාදනය කරන්න මොකද වෙන්නේ? අපිට කියන්න පුළුවන් ඒක ලාභය වැඩි වීමක් කියලා කියන්න පුළුවන්. පාඩු අඩු වීම කියන්නේ ලාභය වැඩි වීමන්නේ. ඒතර මේ වචනේ එච්චර පටල ගන්න එපා. මේ වම් අත පැත්තේ හිටියත් දකුණු අත පැත්තේ හිටියත් නිෂ්පාදනය කරන්න අපේ ලාභය වැඩි වීමක් තමයි වෙන්නේ. වම් අත පැත්තේ හිටියනම් පාඩු අඩු වීමක් වෙන්නේ. ඒකත් ලාභය අඩු වීමට සමානයි. පාඩු අඩු වීමක් වෙන්නේ. ඒකත් ලාභය වැඩි වීමට සමානයි. එතකොට අපි දන්නවා මේ ඒකක සංඛ්‍යාව නිෂ්පාදනය කරන්න ලාභය වැඩි වීමක් තමයි වෙන්නේ කියලා. එතර මේ එක ඒකකයකින් වැඩි වෙන ලාභය වැඩි වීම ඇත්තට මොකක්ද? කොයි දෙන්න අතර වෙනසද? ඒකට මේ ස්ථාවර පිරිවැය කියන එක අදාළ නැහැ මේ. එයා වෙනස් වෙන්නේ නැහැ. එයා කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. අපි බලන්නේ අර සුද්ධ ලාභය ගන්න තැනට මේ සමාන ලක්ෂයට ගන්න බලන්නේ අපි මේ කොහොම හරි අර අපි දැන් අර මේ පෑනක් විකුණන රුපියල් 50 ගානනේ. පෑනක් විකුණුමේ විකිණින් මිලෙන් අපිට රුපියල් 50ක් එනවනේ. ඒ රුපියල් 50ක් එනවා. ඊට අමතරව පෑනක් නිෂ්පාදනය කරන විචාල්‍ය පිරිවැය කොච්චරක් යනවද? රුපියල් 25ක් යනවා. එතන 50යි 25 අතර වෙනසෙන් අපිට 25ක ලාභයක් හම්බ වෙනවා. මේක හැබැයි සුද්ධ ලාභයක් නෙමෙයි. මොකද මේ 25 ඒවා ටික එකතොලා ගිහිල්ලා ඉවරලා කවදා හරි අර මුළු ස්ථාවර පිරිවැයත් පියවන්න ඕනේ. අර රුපියල් 50000 ඒ 50000 පියවන තැන තමයි මේ සමාන ලක්ෂය කියලා කියන්නේ. එතනින් එහාට තමයි අර සුද්ධ ලාභය එන්නේ. හැබැයි මේ පෑන් නිෂ්පාදනය කරන්න අපිට එක පෑනකින් වැඩිපුර හම්බෙන මුදල වෙන්නේ මේ විකුණුම් මිලයි ඒකක විචාල්‍ය පිරිවැය අතර වෙනස. හරිද? ඒකට ස්ථාවර පිරිවැය සම්බන්ධයක් නැහැ. එහෙනම් පෑන් 500ක් වැඩිපුර නිෂ්පාදනය කරොත් එහෙම වැඩිම ලාභය කොහොමද? දැන් මෙතන හිතන්න දෙයක් නැහැ. මෙතන කොහොමද සමාන ලක්ෂණ දකුණත පැත්තේ මේ කොහොමද ලාභ ලැබමින් තිබෙන ව්‍යාපාරය. ඒතර ඒ ව්‍යාපාරයේ තවත් වැඩිපුර 500ක් නිෂ්පාදනය කළොත් එහෙම ලාභය කොච්චරකින්ද වැඩි වෙන්නේ? ස්ථාවර පිරිවැය මේකට බලපෑමක් නැහැ. එයා නියතව ඉන්නවා. එයාගෙන් බලපෑමක් කියන්නේ නැහැ. එයා නියතව ඉන්න හින්දා විකුණන ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නේ නැති හින්දා. එහෙනම් මේ එකක විචාල්‍ය පිරිවැය විකුණුම් මිල අතර වෙනස තමයි එක පෑනකින් ව්‍යාපාරය සඳහා වැඩි කරන ලාභය. එහෙනම් පෑන් 500න් වැඩි වෙන ලාභය වන්න මොකද කරන්න ඕනේ? මේ පෑන් 500 වැඩි කරන්න ඕනේ මොකෙන්ද? අර එක පෑනකින් වැඩිපුර හම්බ වෙන ලාභය වෙච්ච විකුණුම් මිල සහ ඒකක විචාල්‍ය පිරිවැය අතර වෙනසෙන්. ඕක කළාම වෙනවා අපිට 12500ක්. ඒක තමයි මේකට උත්තර. හරි උත්තර දාලා තියෙන හොඳයි. සංකල්පය තේරුණානේ ඔයගොල්ලන්ට නේද? ඒතරේ ලාභය වැඩි වීමක් සඳහා නම් හැමතිස්සෙම අර විකුණුම් මිල ඒකක විචාල්‍ය පිරිවැය අතර වෙනසෙන් ව්‍යාපාරයට ඇතුළට හම්බෙන අර වැඩිපුර මුදල ඒකක සංඛ්‍යාව වැඩි කළා තමයි ඒක හොයන්නේ. සමාන වීම සඳහා නිපදිත පෑන් සංඛ්‍යාව අහනවා. දැන් අපි සමීකරණය කෙලින්ම දාමු. ස්ථාවර පිරිවැය කොච්චරද? 50000යි. ඕක බෙදන්න ඕනේ. විකුණුම් මිල වෙච්ච 50 ඍණ ඒකක විචාල්‍ය පිරිවැය වෙච්ච 25යි. එතකොට එන උත්තරයක් පෑන් 2000යි කියලා. මේ ගැටලුවත් අමුතුවෙන් අපි දැන් ක්ලාස් එක කරන් තරම් අවශ්‍ය වෙන ලොකු වෙනස්කමක් නැහැ. මේක සාමාන්‍ය විදියට මේ යෝජනා දෙකක් තියෙන්නේ. මේකත් ගෙදරදී උත්සාහ කරන්න වෙන වෙනම ආදායම වියදම හොයලා
ලාභය වෙන වෙනම හොයන්න තියෙන යෝජනා දෙකට. පරණ යෝජනාව අලුත් යෝජනාවට හොයලා තීරණය කරන්න තියෙන වඩාත් ලාභදායී මොකක්ද කියලා. මේක අපි කළා. මේක කලින් ගැටලුව වගේමයි මේක අපි කළා. මේක මේ වියදමයි මේ දෙක සමාන කරන්න තියෙන්නේ. අපි කරමු මේක කරමු. මේ දෙක පොඩ වෙනස් ගැටලු දෙකක් මම මේ දාගත්තා. මොකද මේ ගැටලුව ඇතුලේ සමහරලාට පොඩි පොඩි සාමාන්‍ය දැරීමේ වගේ හදන්න ඕන ගණිතමය ක්‍රම භාවිත කරලා හදන්න ගැටලු වෙනවා. ඒ වගේ ගැටලු දෙක. ඒ දෙක දාගත්තා. ඒක කරන්න කලින් අපි අර කලින් මිස් කරලා අපු ගැටලුව කරලා මේක. 2015 සැප්තැම්බර් 4 වෙනිකොට උත්සාහ කරන්න. එතන මම කිව්ව වැරද්දක් හදා ගන්න. හරිද? වියදම එන්නේ Q ගණන් ඇරෙන 30යි Q වර්ගයේ ධන 500යි Q ධන 200යි. ඒකක 10ක් නිපදීමේ පිරිවැය යනවා. ඒකක 10ක් නිපදීමේ පිරිවැය හොයන්නේ කොහොමද? එතකොට C සමාන වෙනවා Q ගණය ඍණ 30යි Q වර්ගය ධන 500යි Q ධන 200යි. මේ ටිකක් සංකීර්ණ පිරිවැය සමීකරණද. අපි ගත්තනම් අර සරල සමීකරණ Q විතරනේ තියෙන්නේ. මේ Q ගණනේ Q වර්ගය එහෙම ඉන්නවා. එහෙම එකක් තමයි මෙතන තියෙන්නේ. දැන් ඒකක 10ක් නිපදීමේ පිරිවැය යනවා. 10ක් නිපදීමේ පිරිවැය යන මොකද කරන්නේ? අපි කලින් ඒකක 250ක් නිපදන පිරිවැය යන්නේ Q 250 කළේ. දැන් එහෙනම් ඒකක 10ක් නිපදීමේ පිරිවැය කියන්නේ Q 10 නේ. එහෙනම් Q 10 දාලා පිරිවැය හොයන්න තියෙනවා. Q සමාන 10 නම් C සමානයි 10 ගණයේ ඍණ 30යි වරක් 10 වර්ගය ධන 500 වරක් 10 ධන 200. ඔතනින් උත්තරයක් එනවා 10 ගණය කියලා කියන්නේ 1000 ඍණ 10 වර්ගය කියලා කියන්නේ 100යි ඍණ 3000යි ධන මෙතනින් එනවා 5000ක් ධන 200යි. එතන 6000න් 3000 ගියාම 3000යි 3200යි කියලා එනවා මුළු පිරිවැය. ඒකක 10ක් හදන්න යන පිරිවැය 3200. ඊට පස්සේ අහන 10 වන ඒකකයේ නිපදීමේ පිරිවැය හොයන්න. 10 වන ඒකකයේ නිපදීමේ පිරිවැය හොයන්න ඊට පස්සේ කියනවා. කොහොමද 10 වන ඒකකයේ නිපදීමේ පිරිවැය හොයන්නේ? හරි 3200 උත්තරේ ඔයගොල්ලෝ අරන් තියෙනවා හොඳයි. දැන් මේ කැලේට උත්තරේ 3200යි කියලා අපි ගත්තා. සමීකරණයට ආදේශ කරලා ගත්තා. දැන් මම අහනවා 10 වන ඒකකයේ නිපදීම සඳහා යන පිරිවැය. දැන් ඔය කියලා කියන්නේ දැන් ඒකක නාමයක් නිෂ්පාදනය කරගෙන ගියානේ. ඔහොම ගිහලා 10 වෙනි එකකේ 10 වෙනි සබන් කෑල්ල නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ. අන්නේ 10 වෙනි සබන් කෑල්ලට ගිය පිරිවැය තමයි මේ අහන්නේ. දැන් මේ මෙතන මේ පිරිවැය අර ඒ කියන්නේ දැන් අපි කලින් උදාහරණ නම් අර විචාල පිරිවැය නියතයක් නාවේ. දැන් අර පෑන් උදාහරණ විචාල පිරිවැය 25යි. ඒතර 10 වෙනි පෑන් නිෂ්පාදනය කරනත් 25යි. 11 වෙනි පෑන් නිෂ්පාදනය කරනත් 25යි. දැන් මේ එහෙම සමීකරණ නෙවෙයි මේ ටික සංකීර්ණ සමීකරණ. දැන් මේ වගේ සමීකරණයක් ආවම අර ඒකක ඒ කියන්නේ 11 වෙනි එකක නිපදවන යන මිල නෙමෙයි 12 වෙනි එකකේ මේ නිෂ්පාදනය කිරීමට යන පිරිවැය වෙන්නේ. ඒතර ඒක වෙනස් වෙනවා. අන්න ඒ වගේ සංකීර්ණ සමීකරණ දුන්නාම 10 වෙනි ඒකකේ නිපදවන පිරිවැය වෙන මේ විදිහට. දැන් ඒකක 10ක් නිපදවන්න ගිය පිරිවැය ඔයගොල්ලෝ හොයාගත්තට 3200යි කියලා. එහෙනම් 10 වෙනි ඒකකේ නිපදවන පිරිවැය ඇහුවාම ඔයගොල්ලෝ හොයන්න ඒකක 9ක් නිෂ්පාදනය කරන්න ගිය පිරිවැය. එහෙනම් Q ට 9 දාලා හොයන්න මේකේ ඒකක 9ක් නිෂ්පාදනය කරන්න පිරිවැය. එහෙනම් Q ගණය කියලා කියන්නේ 9 ගණය ඍණ 30යි 9 වර්ගය ධන 500 වැඩි කිරීම 9 ධන 200. ඒතර වෙනවා 9 ගණය කියලා කියන්නේ 729යි 9 වර්ගය කියලා කියන්නේ 81යි 81 30 වැඩි කරපුවාම 2430යි ධන 4500 ධන 200. එතනින් එනවා 4700යි 2999 නේ.
ඒතර ඒකක 9ක් නිෂ්පාදනය කරන්න කොච්චර පිරිවැයක් ගිහිල්ලා තියෙනවද? 2999ක් ගිහිල්ලා. දැන් ඒකක 10ක් නිෂ්පාදනය කරන්න කොච්චරක් ගියාද? 3200ක් ගියා. ඒකක 9ක් නිෂ්පාදනය කරන්න කොච්චරක් ගිහිල්ලාද? 2999ක් ගිහිල්ලා. එහෙනම් මේ 10 වෙනි එකක නිෂ්පාදනය කරන්න කොච්චර ගිහිල්ලා? දැන් 10ක් නිපදවන 3200ක් ගියා නම් 9ක් නිපදවන මෙච්චරයි නම් ගියේ. මේ දෙකේ වෙනස ගියේ කොයි එකක නිපදවන? 10 වෙනි එකක නිපදවන්නේ නේද? එහෙනම් වෙනස මෙන්න මේ දෙකේ වෙනසෙන් හොයන්න පුළුවන්. ඒකක 9ක් නිෂ්පාදනය කරන්න ගියපු පිරිවැය. 201යි. හොඳයි උත්තරේ තරම් තියෙනවා. මම කිව්වා වෙනස් වෙනස් ගැටලු ටිකක් තියෙනවා කියලා. උත්සාහ කරමු. මෙන්න මේ ගැටලුව. මේ දෙකම එක වගේ. ඔයගොල්ලෝ ගෙදරදී හදන්නේ මේක. දැන් හදන්නකො මේක. ශාඛා තුනක් සහිත වෙළඳ ආයතනයක් සඳහා පහත් දත්ත භාවිතෙන් ලබන වසර සඳහා විකුණුම් වර්ධනය පුරෝකථනය කරයි. ලබන වසරේ අපේක්ෂිත සාමාන්‍ය විකුණුම් වර්ධනය ගණනය කරන්න. බලන්න දැන් මේ වගේ ගානක් දුන්නාම හදන එක විදි තියෙනවා. දැන් මේගොල්ලෝ හිතනවලු විකුණුම් පරිමාව මිලියන 15ක් වෙයි කියලා ඒ ශාඛාව. හිතනනේ මේ අවුරුදු පරිමාව 15යි කියලා දීලා තියෙනවා. ලබන වසරේ අපේක්ෂිත වර්ධනයක් තියෙනවලු 5%ක්. හරිද? ලබන වසරේ අපේක්ෂිත වර්ධනයක් තියෙනවලු 5%ක්. ඊට පස්සේ මේ වසරේ විකුණුම් පරිමාව B ශාඛාවේ 55යිලු. ඕක වැඩි වෙයි කියලා හිතනවලු 3%කින්. එතකොට C ශාඛාවේ මේ වසරේ විකුණුම් පරිමාව 30යිලු. ඕක වැඩි වෙයි කියලා හිතනවා 8%කින්.
මේ වගේ එකක් දුන්නාම මේ දැන් මේ හොයන්න ඕනේ දැන් මේ දැන් අපේක්ෂිත සාමාන්‍ය විකුණුම් වර්ධනය නහන්නේ. සාමාන්‍ය විකුණුම් වර්ධනය කියලා කියන්නේ මේ කියන්නේ අර මධ්‍යම විකුණුම් වර්ධනය. අහන්න දැන් මේ එක ශාඛාවට ඒ ශාඛාවට 5%කින් වැඩි වෙයි කියලා හිතනවා, B ශාඛාව 3%කින් වැඩි වෙයි කියලා හිතනවා, C ශාඛාව 8%කින් වැඩි වෙයි කියලා හිතනවා. හැබැයි මේ එක වගේ විකුණුම් පරිමාවත් වෙනස්. ඒතර දැන් අහන්නේ මේ සමස්ත වෙළඳ ආයතනය සඳහාම එයාගේ විකුණුම් පරිමාවේ වර්ධනය කොච්චරක් වේද කියලා. දැන් මේ C ශාඛාව ගොඩකින් 8%කින් වැඩි වුණාට එයාගේ ප්‍රමාණය B ශාඛාවට සාපේක්ෂව පොඩිනේ. දැන් B ශාඛාව වැඩිම විකුණන B ශාඛාවේ අඩුවෙන් තමයි වර්ධනය. ඒතර ඔය ඔක්කොම බලපාලා තමයි සමස්ත ආයතනය සඳහා වර්ධන වේගය ඉන්නේ. හරිද? ඒතර ඔක බරිත මධ්‍යයන්යක් හොයන්න තිබ්බනම් සරලව හොයන්න තිබ්බා. බරිත මධ්‍යයන කියන එකක් හොයන්නේ කොහොමද? බරිත මධ්‍යයන කියලා එකක් හොයන්න දැන් මේකේ බලන්න දැන් මෙතන මේ ලේසි මේ කෙලින්ම 100ට එකතු වෙන දීලානේ මේක. කියන්නේ මේ 15යි 55 එකතු කරාම 70යි 70යි 30 එකතු කළාම මුළු එකතු කීයද 100යි නේ. ඒ කියන්නේ මේ මුළු වෙළඳ පරිමාවෙන් 30ක් නිපදවන්නේ C ශාඛාව, B ශාඛාව 55ක් නිෂ්පාදනය කරනවා, A ශාඛාව 15ක් නිෂ්පාදනය කරනවා. එහෙනම් මේ වර්ධන වේග වලට මෙන්න මේ බර තැබීම් තියෙලිවලා බරිත මධ්‍යයන වර්ධන වේගයක් කිව්වනම් සරලව අපිට මේ වර්ධන වේගය හොයාගන්න පුළුවන්. දැන් මම ඒ හොයන විදිය මෙතන කරන්නම් මෙහෙම. එහෙනම් දැන් A ශාඛාව වර්ධන වෙයි කියලා හොයන්නේ කොච්චර ප්‍රමාණයකින්ද 5%කින්. 5% වැඩි කරන්න ඕනේ කොච්චර බරකින්ද? 15නේ යාට ඉන්නේ. 15 දශම වලින් කළොත් එහෙම අපි කොහොමද ලියන්නේ? 15 දශම වලින් කළා කියන්නේ 0.15 නේද? ඒතර යාගේ බර 0.15. එකතු කරන්න ඕනේ. E ශාඛාවේ වර්ධන වේගය අපේක්ෂිත වර්ධන වේගය කොච්චරද? 3%යි. 3%යි. යාගේ බර තැබීම කොච්චරද? 0.55. C ශාඛාවේ වර්ධන වේගය 8%යි. එයාගේ බර තැබීම කොච්චරද? 0.3යි. 0.3 උනේ මේ ටික එකතු ගානට 100 ආවද නැත්නම් ප්‍රතිශතය හොයලා ඒක දශම කරන්න. දැන් මෙතන ප්‍රතිශතය අමුතු හොයන්න දෙන්නේ නැහැ. 100 හින්දා එකතු 130යි. ඒක දශම කළාම 0.3. ඊට පස්සේ ඔය එකතු ආවම මේ 5% වැඩි කිරීම 0.15යි කියලා කියන්නේ කොච්චර 0.75යි. මෙතනින් එනවා 0.75ක්. මෙතනින් එනවා 0.165ක්. 1.65ක් එනවා මෙතනින්. මෙතනින් එනවා 2.4. ඔය ටික එකතු කරපුවාම එනවා 4.8යි කියලා. ඕක තමයි වෙළඳ ආයතනයේ අපේක්ෂිත වර්ධන. සාමාන්‍ය අපේක්ෂිත වර්ධන වේගය. හරිද? දැන් ඔයගොල්ලෝ මෙච්චර මේක බරපතල මෙහෙම හිතන්නේ නැතුව සරලව හදන්න ඕන නම් මම නිකන් ඉලක්කම් වලින් මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා නම් දැන් මේ කරපු දේම තමයි මෙහෙම ලියන්නේ. මෙහෙම සාමාන්‍ය වර්ධන වේගයක් හොයන්න තියෙන වෙලාවට මෙන්න මෙහෙම හොයන්න පුරුදු වෙන්න. කොහොමද හොයන්නේ? මෙන්න මේ දීලා තියෙන මේ ප්‍රතිශතයනේ. මේ දීලා තියෙන 15නේ. ওই ටික වැඩි කර එකතු කරලා 100ෙන් බෙදන්න. 15 5න් වැඩි කරන්න. 55 3ෙන් වැඩි කරන්න. 30 8ෙන් වැඩි කරන්න. ඔය ඔක්කොම ටික එකතු කරලා 100ෙන් බෙදන්න. 15 5න් වැඩි කරපුවාම 75යි. 55 3ෙන් වැඩි කරපුවාම 165යි. 38ෙන් වැඩි කරපුවාම 240යි. එකතු 480යි. 100ෙන් බෙදපුවාම එනවා 4.8යි. අර උත්තරේම එනවා. මේ වෙනස මොකද්ද? අර මෙතන මේ අපි මේ දශම තියලා ඉවරලා අර බර තැබීම් කළානේ. දැන් මේ දශම කරන්නේ නැතුව මේ 55 වැඩි කරලා ඉවරලා අන්තිමේ අර 100ෙන් බෙදපු එක අන්තිමේ කරපු එක තමයි මේ කලේ. මේ විදිහට ගාන හදන්න ලේසි නේ. මේ ඔක්කොගෙම ගුණිතවල ටික අරගෙන ඉවරලා එකතු කරලා 100ෙන් බෙදලා ඉවරලා උත්තරේ සරලව අර උත්තරෙම ගන්න පුළුවන්. ඒතර මේක තමයි මූලික සංකල්පේ බර තැබුම්. ඒතරේ බර තැබුම මේ සරලව සුළු කරලා ඉක්මන උත්තරේ ගන්න මෙන්න මෙහෙම ගුණ කරලා ඉවරලා 100ෙන් බෙදුවා නම් උත්තරේ එනවා 4.8යි.
ඊට පස්සේ අපි අද පාඩමේ අන්තිම ගැටලුව විදිහට මේ ගැටලුව කරමු. කොළඹ පිහිටි මත්ස්‍ය අපනයනකරුවෙකු ඇමරිකා එක්සත් ජනපදයේ පාරිභෝගිකයෙකුට මසුන් කිලෝග්‍රෑම් 1000ක් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 10000කට විකිණීමට එකතු වෙනවා. මෙයා කොච්චර විකුණනවද? කිලෝ 1000ක් විකුණනවා. කිලෝ 1000ක් විකුණනවා. මෙයාට කොච්චරක් හම්බ වෙනවද මේ ටික විකුණුවාම? මෙයාට හම්බ වෙනවා ඩොලර් 10000ක්. මෙම ගනුදෙනුට එකග වීමේදී විනිවිද අනුපාතයේ US ඩොලර් එකක් 165ක් වුණා. ගොඩක් ඉස්සර වෙන්නේ නැතේ. ගනුදෙනුට එකග වෙනකොට ඩොලරය 165යි රුපියල්. අදාළ මුදල් ලැබීමේදී විනිවිද අනුපාතය රුපියල් 181යි නේද? දැන් නම් 181කට හම්බ වෙන්නේ නැහැ. මෙම ගනුදෙනුවෙන් ලැබූ විනිමය ලාභය හෝ අලාභය ගණනය කරන්න ඕන. හරි. දැන් මේක මේ දවස්වල වැදගත් කතාවක් නේද? මේ විනිමය ලාභ අලාභ ගැන ගණනය කරන් දැනගෙන තියෙනක හොඳයි. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙයා මත්ස්‍ය කිලෝ 1000ක් අරගෙන ඉවරලා ඇමරිකාවෙන් එක්කෙනෙක්ට විකුණලා. ඒතර ඇමරිකාව එක්කන මෙයාට දෙනවා මොනවද? ඩොලර්. දැන් ඩොලර් 10000 හම්බෙන්නේ ඩොලර් කොළ වලින්. ඩොලර් කොළ වලින් හරි ඩොලර් ට්‍රාන්ස් එකක් හරි දාපුවා. දැන් ඩොලර් 10000 ඩොලර් වලින් වෙනස් වෙනවද මේ රුපියල මේ මොනවද අධි ප්‍රමාණ වෙනවා අප්‍රමාණ වෙනවා කියලා? එහෙම ප්‍රශ්නයක් නෑ. ඩොලර් 10000 විදිහටම හම්බෙනවා. හැබැයි දැන් මේ විනිමය ලාභයක් හෝ අලාභයක් කියලා කියන්නේ මොකක්ද? විනිමය ලාභයක් හෝ අලාභයක් කියලා කියන්නේ මෙයා දැන් මේ ඩොලර් ටික රුපියල් කරනවානේ. එතකොට ලාභයක් වෙන්නත් පුළුවන් අලාභයක් වෙන්නත් පුළුවන් මෙයාර මේ රුපියල මේ කාල පරිච්ඡේදය තුලදී වෙනස් වෙච්ච ප්‍රමාණය අනුව. හරිද? දැන් මෙයා ඩොලර් 10000කට විකුණපු වෙලාවේදී විනිමය අනුපාතය කොච්චර තිබිලා තියෙන්නේ? රුපියල් 165යි. එහෙනම් මෙයා අපේක්ෂා කරන්නේ කොච්චරක් ගන්නද මේ ඩොලර් 10000යි? මෙයා අපේක්ෂා කරන්නේ නැත්නම් ඒ වෙලාවේදී ගන්න කොච්චරක්ද? මේ ඩොලර් 10000 හම්බුනාට පස්සේ ඩොලර් 10000 බැංකුවට දීලි වෙලා රුපියල් කරනවානේ. මෙයා ඩොලර් 10000න් අපේක්ෂා කරන්නේ නැති රුපියල් කොච්චරක් ගන්නද ඒක කොහොමද හොයන්නේ? එක ඩොලර් එකක් 165 ඩොලර් 10000ක වටිනාක් හම්බෙන රුපියල් ගන්න හොයන්නේ 10165 වැඩි කරන්න ඕනේ. මේ ගාන තමයි මෙයා අපේක්ෂා කරන්නේ නැත්තේ. මෙන්න මේ ගනුදෙනුට එකග වෙන අවස්ථාවේදී අපේක්ෂා කරන්නේ නැත්තේ. හැබැයි දැන් එකග මෙහෙම අපේක්ෂා කරලා මෙයාට ඇත්තටම ඩොලර් 10000ක් හම්බ වෙනකොට විනිමය අනුපාතය මොකද වෙලා තියෙන්නේ? 1 ඩොලරයක් 181ක් වෙලා. දැන් ඔන්න මෙයාට 10000 හම්බ වුණා. දැන් මෙයා 10000 ගිහිලි ඉවරලා බැංකුවට දෙනවා. 10000 ගිහිල්ලා මෙයා බැංකුවට දුන්නාම මෙයාට කොච්චර හම්බ වෙනවද රුපියල්? දැන් ඩොලර් එකක 181යි. මෙයාට මේ 10000ට 181 ගානේ හම්බ වෙනවා. මේ එක ගුණේ ඩොලර් රුපියල් කියන්නේ 165 ඩොලර් දෙන්න කාත් එක්කවත් එක වෙලා නැහැ. හොඳේ ඩොලර් 10000 තමයි මෙයා එක ගුණේ අර පාරිභෝගිකයත් එක්ක. ඒතර බැංකුවට ඒකවා දාලා නැහැනේ. බැංකුව මෙයාට මේ වෙලාවේදී 181 ගානේ ගෙවනවා. දැන් මෙයා අපේක්ෂා කළේ කොච්චරද? 10000 වැඩි කිරීම 165ක් ගන්න. හැබැයි මෙයාට කොච්චරක් හම්බ වෙනවද? 10000 වැඩි කිරීම 181ක් හම්බ වෙනවා. එහෙනම් මෙයාට වැඩිපුර රුපියල් හම්බ වෙනව නේද? එහෙනම් මෙයාට වෙලා තියෙන මොකද්ද? විනිමය ලාභයක් නේද? එහෙනම් විනිමය ලාභය හොයන්නේ කොහොමද? විනිමය ලාභය සමානයි 10000 වැඩි කිරීම 181 ඍණ 165 නේද? කියන්නේ 16යි. කියන්නේ මෙයාට 1,60,000ක රුපියල් 1,60,000ක විනිමය ලාභයක් හම්බෙලා තියෙනවා. මොකද රුපියල අවප්‍රමාණය වෙච්ච හින්දා නේද? ඒතර මෙයාට ඩොලර් හම්බෙනකොට මෙයා ඩොලර් හම්බෙලා ඔක රුපියල් කරන හින්දා ඩොලර් එකකට හම්බෙන රුපියල් ගාන වැඩි වැඩි කියන්නේ. ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වෙන්න මෙයාට ලාභයි නේද? දැන් ඔයගොල්ලෝ මොකක් හරි ඩොලර් වලින් ආදායම් වෙන ව්‍යාපාරයක් කරනවා නම් එහෙම දැන් අද ඒ භාණ්ඩේ ඩොලර් 1000කට මොකක් හරි විකුණලා ඩොලර් 1000ක් ගන්න අපේක්ෂා කරනවා. තව මාස්ටර්ගෙන් තවත් රුපියල් අප්‍රමාණය වෙලා නම් ඒතර ඔයගොල්ලෝ හම්බෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙන හින්දා ඔයගොල්ලෝ විනිමය ලාභයක් තමයි ලබන්නේ. හැබැයි ඕක අනිත් පැත්ත වෙනවා මොනවද භාණ්ඩයක් ගෙන්නනවා නේද? දැන් ඔයගොල්ලෝ ඩොලර් 1000ක් ගෙවලි ඉවරලා උදාහරණයක් විතර iPhone එකක් ගේන්න iPhone එකක් ගන්න ඩොලර් 1000කට iPhone එකක් ගන්න පිටරට වෙළඳ ආයතනයක එකක වෙනවා. දැන් තව මාසෙකින් බලද්දි රුපියල තවත් නිකන් අපි හිතමුකෝ එහෙම වුණා කියලා වෙනවද නෙමෙයි. රුපියල තව ටිකක් අප්‍රමාණ වෙලා 220ක් වෙලා කියලා හිතන්න. එතකොට අර දැන් නම් ඩොලර් 1000ට ලක්ෂ 2ක් ගෙවන්න උනා නම් මාසෙකින් ඔයගොල්ලන්ට 2,20,000ක් ගෙවන්න. අන්න ඒ වගේ වෙලාවට අපි කියන විනිමය අලාභයක් වෙලා කියලා නේද? එතන දැන් මේ අපි රුපියල අප්‍රමාණ වෙන අවස්ථාවේ සැලකුවේ දැන් රුපියල අධිප්‍රමාණ වෙලා තිබ්බනම් මොකද මේ අවස්ථාවේදී? දැන් මෙයා එක වෙන අවස්ථාවේදී 10000 වැඩි කිරීම 165ක් තමයි මෙයාට අපේක්ෂා කළේ. දැන් මෙයා තව මාසෙකින් ගනිද්දි රුපියල අධිප්‍රමාණ වෙලා ඩොලර් එක
මිල රුපියල් 150ක් වෙලා තිබ්බා කියලා හිතන්නකො. එතකොට මෙයාට හම්බෙන්නේ 10,000 වැඩි කිරීම 150. ඒතර මෙයා කලින් බලාපොරොත්තු වෙච්ච තරම් රුපියල් ප්‍රමාණයක් හම්බෙන්නේ. එහෙනම් මෙයාට මොකද උනේ? විනිමය ආලාභයක් වෙන්නේ. ඔය විදිහට විනිමය ලාභ අලාභ ගණනය කරන්න මූලික අවබෝධයක් ඔයගලන්ට තියෙන්න ඕනේ. හරි. එහෙනම් අපිට මේ පාඩම මෙතනින් අපිට අවසන් කරන්න පුළුවන්. පින ලබන සතියේ අලුත් පාඩමක් පටන් ගමු. ඒ අතරේ ඔයගොල්ලෝ මේ පාඩමේ තව පසුගිය විභාග ප්‍රශ්න උත්සාහ කළ මොනවාරි ප්‍රශ්න තිබ්බොත් මගෙන් අහන්න. එහෙනම් අපි අදට පාඩම අවසන් කරමු. ඔව් ස්තුතියි.